අයිබෝන් අපි ඉතින් අද දවසේ තුන තවත් ටීචර් වැඩසටහනක් ඔබට ගෙනෙන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ විශේෂ මාතෘකාවක් වෙනුවෙන් අපි ටීචර් වැඩසටහන වෙන් කරන්නට අපි කල්පනා කෙරුවා. Fight for Pride. ඕගොල්ලන් දකින්න ඇති සමහර විට අපිව ෆලෝ කරනවා නම් අපේ Facebook එකේ අපි මේ පූර්ව ප්‍රචාරය කිරීම සිදු කළා. ඉතින් අපි දන්නවා මේ කාරණාව ගැන කතා බහ කරනකොට ඉතා සංවේදී මාතෘකාවක් මේ කතා කළ යුතුම දෙයක්. හැබැයි බොහෝ දෙනෙක් කතා කරන්නට පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සමාජය දැනුවත් කිරීම කියන කාරණාව වෙනුවෙන් අපි මේ මාතෘකාව ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන් නොදැනුවත් කම නිසා මේ සම්බන්ධව විරෝධාකල්ප සමාජයක් තුළ ඇති වෙලා තිබෙනවා. ඉතින් මේක අපේ රටට විතරක් පොදු වෙච්ච කාරණාවක් නෙමෙයි, ලෝකෙ පුරා ගත්තාම මේ අපි අද දවසේ කතා බහ කරන්නේ මේ කාරණාව පිළිබඳ තවමත් අර කොන්සර්වේටිව් පෞරාණික නැත්නම් තරණ විදියට හිතන කණ්ඩායමක් ඉන්නවා. සමහර විට මේවට ආගම් වල බලපෑම්, සංස්කෘතිය බලපෑම් සහ මේ වගේ විවිධ කාරණා තියෙනවා. හැබැයි දැන් ලෝකයේ දියුණු රටවල් වල මේ පිළිබඳව විවෘතව සංවාද කරන්න, විවෘතව කතා බහ කරන්න, විවෘතව ඉඩ කල සලසා දෙන්නට සූදානම් වෙලා තියෙනවා. Fight for Pride. එහෙම නැත්නම් මේ අභිමානය වෙනුවෙන් සටන් කිරීම කියන කාරණාව මේ මාසයක් මේ මාසෙ වෙන් කළා තියෙනවා. මේක ආරම්භ වෙන්නේ 1900 මම හිතන්නේ 69 වගේ සිදුවීමක් සිදු වෙනවා ඇමරිකාවේදී ස්ටෝන්වෝල් කියන ප්‍රදේශයේදී. ඉතින් මේ ඒ දවස්වල තමන් අපි LGBT කියන ප්‍රජාව තමයි මුල් වෙලා ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයක් මුදා හැරනවා. මේ පොලිසියෙන් ඉතින් මේ ප්‍රචණ්ඩත්වය මුදා හැරීම කියන කාරණාව පදනම් කරගෙන තමයි මේ මූවමන්ට් එක එහෙම නැත්නම් මේ මාසය ආරම්භ වෙන්නේ. ඊට පසු කාලීනව මේකට කොඩියක් පවා ඒකලා නිර්මාණය කරගන්නවා. ඒක මුලින්ම තිබ්බ පාට 8ක්, පස්සේ පාට 6 දැන් පාවිච්චි කරනකොට ඉතින් මේ වගේ ඒවට ඒක අර්ථයක් තියෙනවා. ඒ පාට වලට තේමාවන් තියෙනවා. ඉතින් මෙහෙම ගිහින් ලොකු මූවමන්ට් එකක්. ඉතින් ලංකාවෙත් මේක යම් ආකාරයකින් සමරනවා. ඉතින් අපි හිතුවා අලුත් ව්‍යාපෘති සංවිධානයේ විදිහට මේ මොහොත හොඳයි මේ කාරණා පිළිබඳව කතා බහ කරන්නට. විශේෂයෙන් කෙටියෙන් කිව්වොත් කාටත් තේරෙන විදිහට සමරිසි ප්‍රජාව කියන එක තමයි අපි ගොඩක් දන්නේ. නමුත් මේකේ ඊට වැඩි සංකීර්ණයි. හැබැයි සමරිසි ප්‍රජාව පිළිබඳව තමයි අද දවසේ අපි කතා බහ කරන්න යන්නේ. එහෙම කිව්වම තේරෙන නිසා මම මේ වචනේ කියන්නම්. හැබැයි අද දවසේ කතා බහ ඉදිරියට යනකොට ඔයගලන්ට ඊට වැඩි එක පිළිබඳව පැහැදිලිකමක් ඇති වේවි. නීතිය පැත්තෙන්, වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන්, එතකොට ඒ සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස් පැත්තෙන් මේ පිළිබඳව අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අලුත් ව්‍යාපෘති Facebook පිටුව ඔස්සේ, ඒ වගේම ශ්‍රී ලංකා ටුගෙදර් Facebook පිටුව ඔස්සේ සජීවීව මේ වැඩසටහන ඔබට නරඹන්නට පුළුවන්. සහ තවත් Facebook පිටුව ඔස්සේ මේක ෂෙයා කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට අපි ආරාධනය කරන එකතු වෙන්න, ඔබට තියෙන අදහස් ඉදිරිපත් කරන්න, ඔබට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න විවෘත මනසකින් යුක්තව. එතකොට ඔයගලන්ට පුළුවන් මේ පිළිබඳව නිවැරදි අදහසක් මතු කර ගන්නට. ඉතින් අද දවසේ මේ සාකච්ඡාවට අපිත් එක්ක එකතු වෙනවා නීතිඥ රාධිකා ගුණරත්න, ඒ වගේම වෛද්‍ය දයානාත් රණතුංග, එක්සත් ජාතීන්ගේ UN AIDS ආයතනයේ හිටපු ජාතික කළමනාකරු එතුමා. ඉතින් ඒ වගේම තේනු රන්කෙත් අපිත් එක්ක එකතු වෙන විධායක අධ්‍යක්ෂ වෙනස සංක්‍රාන්ති සමාජවාදී ජාලය තමයි ඔහු නියෝජනය කරන්නේ. ඉතින් අද දවසේ දැන් LGBT කොට LGBTQIA+ මේ ලොකු අර රේන්ජ් එක පිළිබඳවම මේක තුළ කතා බහ වෙයි, සාකච්ඡා වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සාකච්ඡාව යන විදිහ පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත්, මුලින්ම අපේ ආරාධිතයන් වෙනුවෙන් විනාඩි 5ක කාලයක් ඉඳුණා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්නට. ඊට පස්සේ අපි ප්‍රශ්න අහනවා, Facebook ඔස්සේ එන ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඊට පස්සේ නැවත වතාවක් විනාඩි 2 බැගින් ලබා දෙනවා අවසන් කරන්න. ඔහොම තමයි මේක යන්නේ. එhmenan ඉතින් මුලින්ම මම ආරාධනය කරනවා අපේ වෛද්‍යතුමාට. මම හිතන්නේ විශේෂයෙන් මේක වෛද්‍ය විද්‍යාත්මක කාරණාවක් එක පැත්තකින්. ඉතින් ඒ නිසා ඒ කාරණාව පැහැදිලි කරගන්නට අවශ්‍යයි. සහ මේකේ සමාජමය පැත්තක් තියෙනවා, මේකට බොහෝ දේවල් තියෙනවා, නීතිමය පැත්තක මේවත් මම හිතන්නේ එතුමාට හොඳ අත්දැකීමක් තියෙනවා මේ දීර්ඝ කාලයක් මේ සම්බන්ධව කටයුතු කරපු නිසා. ඉතින් එතුමාට තමයි මුලින්ම ආරාධනය කරන්නේ විනාඩි 5 ලබා ගන්න ඔබේ මේ ප්‍රවේශය සඳහා. බොහොම ස්තුතියි නාරද. ඉතින් මුලින්ම අලුත් ව්‍යාපත් සංවිධානයටත් මේක සංවිධානය කරපු හැමෝටමත් අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් යන්නේ තාමත් අර සාම්ප්‍රදායික අපි කියන කොන්සර්වේටිව් පැටර්න් එකකට. ඒතකොට මේ වගේ වෙලාවක මේ වගේ පරිසරයක මේ වගේ මාතෘකාවක් සම්බන්ධයෙන් මාතෘකාවක් ඉදිරියට අරගෙන මේ සම්බන්ධයෙන් කතා කරන්න උත්සාහ කිරීම සම්බන්ධයෙන් මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මුලින්ම
මේක මේ විශේෂයෙන්ම ප්‍රයිඩ් එක අපි කියන අභිමානය කියලා යම් කිසි කාල පරාසයක් මේ වෙන් කරලා තියලා අපි මේ මෙන්න මේ කියන සමරසිත ප්‍රජාව හා ඒ ආශ්‍රිතව සිද්ධ වෙන කොන්කිරීම් වෙනස් කොට සැලකීම් මේ සම්බන්ධයෙන් වෙනම කතා කරන්න. ඔවුන් ඉල්ලන්නේ අලුත් දෙයක් නෙමෙයි. ඔවුන් ඉල්ලන්නේ ඔබට මට සහ ඉතුරු අපි බොහෝ දෙනෙකුට තියෙන ජීවත් වීමේ අයිතිය, ජීවත් වීමේ නිදහස. මම හිතනවා අන්න ඒක මුල් කරගෙන මෙන්න මේ ඇතුළත තියෙන සමාජ මම කියන සමාජ ක්‍රියාදාමයේ සමාජ රැල්ලේ එක කොටසක් විදිහට තමයි ප්‍රයිඩ් කියන එක මතුවෙන්නේ. ඉතින් මම මුලින්ම මේක ඉතිහාසය ගැන චුට්ටක් කතා කරොත් හොඳයි කියලා මම හිතුවා. මොකද හේතුව මේ සෙක්ස් කියන එක, ලිංගිකත්වය කියන එක අද විතරක් මෙහි විතරක් නෙමෙයි බොහෝ සමාජවල මේක විවෘතව කතා නොකරපු මේක හංගලා අර කාපට් එක යට ගහපු මාතෘකාවක්. ඉතින් මේක විටින් විට සමාජ ස්තරවල කතා වෙනවා විවිධ වෘත්තීමය ෆෝරම්ස් වල වෘත්තීමය එකමුතුකම් වල කතා වෙනවා. නමුත් මේක එන්නේ මේ අපි කියන ඉබිගමනෙන් තමයි මේක එන්නේ. විශේෂයෙන්ම 1800 ගණන් වල තමයි මේකේ මූලිකම සාකච්ඡාව වෙන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවෛද්‍යවරයා එක්කෝ මනෝවෛද්‍යවරයා හරහා තමයි මේක ඉස්සලාම එන්නේ. ඒ වකට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පවා මේ මම කියන්නේ සමාජයෙන් කොන් වෙන මේ විශේෂයෙන් ලිංගිකත්වය සහ ලිංගිකත්වයේ දිශාන්තිය සම්බන්ධ යම්කිසි සිතුවිල්ලක් මේ එකතු කිරීම සම්බන්ධයෙන්. ඊට පස්සේ මම හිතනවා මේක ඇත්තට කියන පසුත් මේ ඉදිරියට ගන්නේ ඇල්ෆ්‍රඩ් කින්සි කියලා එක මානව විද්‍යාඥයෙක්. එයා තමයි ඇත්තට කියන සෙක්ෂුවල් බිහේවියර් කියන එක ස්ටඩි කරන්නේ. ඒතකොට මෙතෙන්දී තමයි පළවෙනි කොටම මේක 1951 දී මේ ඇමරිකාවේ සිද්ධ වෙච්ච සමීක්ෂණයක් මේකේ පිරිමින් පාර්ශවයෙන් තමයි මූලික වශයෙන් තොරතුරු ගන්න. එතකොට කාරණා දෙකක් මේකෙන් ඉස්මතු වෙනවා. එකක් තමයි සමලිංගිකත්වය ඒ මගේ සමරිසි භාවය අපි හිතනවාට මේ සමාජයේ ඇතුලේ තියෙනවා කියන එක. මොකද ඒ වකට මම කියන්නේ මේ අද තියෙන තත්ත්වයට වඩා වෙනස්. එදාට ඉරිදාට එකතු වෙලා සමරිසි ප්‍රජාගේ උදවිය ප්‍රසිද්ධ වෙඩිතිලා විනෝදයට මරපු කාලයක්. ඉතින් ඒතකොට නමුත් මේ ඇල්ෆ්‍රඩ් කින්සිගේ පරීක්ෂණය හරහා ඒ සමීක්ෂණය හරහා ලෝකෙට එක්ස්පෝස් වෙනවා යකෝ මේ මීට වඩා අපි හිතනවට වඩා මේකේ තියෙන බැරෑරුම්කම. ඉතින් එතකොට ඒ ඇල්ෆ්‍රඩ් කින්සිගේ ස්ටඩි එකෙන් පස්සේ තමයි මම හිතන මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු වෙන්නේ. ඊට පස්සේ හැබැයි මේකට කාර්යකරණයේ දෙවෙනි පියවර විදිහට කාන්තාවන් කොන් කිරීම කියන එක අර ෆෙමිනිස්ට් මූවමන්ට් කියන එක එනවා. ඒතකොට ඇත්තම ෆෙමිනිස්ට් මූවමන්ට් කියන එක ගත්තොත් එහෙම මේක මෙන්න මේ සමරිසි ප්‍රජාවේ තියෙන අයිතිවාසිකම් කියනවා යම්තරා ප්‍රමාණයකට ඉස්සරහට ගෙන්න ඒකත් අපිට උදව් වෙනවා. මොකද හේතුව ඒක තුල මේ අපි කියන මේ ලිංගික සුළුතරය කියන එක අපි හිතමුකෝ එහෙම කියලා සමහර කට්ටිය හඳුන්වනවා. ඉතින් ඒතර මේගොල්ලන්ටත් යම්කිසි වොයිස් එකක් සද්දයක් එනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි 1969 නිව්යෝර්ක් නුවරදී පළවෙනි ප්‍රයිඩ් එක අපිට සමරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැනට අවුරුදු 52කට උඩදී. ඉතින් නමුත් මේක ඊට පස්සේ යම් වෙලාවල් වලට වාරණයට ලක් වෙමින් පොලිසියෙන් බැටකමින් තාඩන පින්නු ලක් වෙමින් මේක ගලාගෙන එනවා. ඉතින් එතකොට ඊට පස්සේ මේකත් එක්ක තමයි ඊට පස්සේ මූවමන්ට් එකක් කියන්නේ 1980 දී කොලෙජ් ඔෆ් ඇමරිකන් කොලෙජ් ඔෆ් සයිකියාට්‍රිස්ට් කියන ආයතනය විසින් ඇමරිකාවේ මනෝවිද්‍යාඥයින්ගේ සංගමය විසින් මේක විවාදයකට ගන්න මේ මොකද මේ සමලිංගිකත්වය කියන එක සමරිසි භාවය කියන එක මේක සාමාන්‍ය දෙයක්ද අසාමාන්‍ය දෙයක්ද ඒ විවාදයේදී තමයි අන්තිමට 1990 දී ඒගොල්ලෝ ඒකමත්ව පිළිගන්න මේක සාමාන්‍ය මනෝභාවයක් කියලා. ඊට පස්සේ 1991 දී ලෝක සෞඛ්‍ය සංවිධානය ඒගොල්ලොන්ගේ තියෙන මානසික රෝග ලයිස්ට්ුවෙන් මෙන්න මේ කියන කොටස අයින් කරනවා. ඉතින් ඒතකොට නමුත් එතන ඉඳලා එච්චර දුරක් ආපු ගමන පවා තාමත් අපේ වාගේ රටවල් මේක සමාජගත කිරීමට මැලිකමක් බියක් චකිතයක් දක්වන තත්ත්වයට පත් වෙනවා. තාමත් අපේ රටවල් වල මේ ජන කොටස් වලට සිද්ධ වෙන සියලුම ආකාරයේ කොන් කිරීම වෙනස් කොට සැලකීම් ඒක අධ්‍යාපනයේදී වෙන්න පුළුවන්, ඒක රැකියාවේදී වෙන්න පුළුවන්, ඒක අනික් කටයුතු වලදී වෙන්න පුළුවන්, නීතිමය වශයෙන් වෙන්න පුළුවන්. ඒ හැම ප්‍රාමුවක් තුළම මේ දේ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපේ
ඔව් අපේ නීති රාමුව තුළ මම හිතනවා ඒකට රාධිකා මට වඩා හොඳට මේ සම්බන්ධයෙන් කතා කරයි කියලා. යල්පැන ගිය නීති තියෙනවා. මම කියන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩු කාලේ අපි බොහොම සරල භාෂාවක සුද්ධගෙන අපු නීති. 365 A කියන එක 1840 ගණන් වල පනවපු නීති. ඒවා පවා තවමත් අපේ නීති පොත්වල තියෙනවා. ඒවා දැන් කෙනෙක් මේකට දෙන අර්ථකථනය තමයි නීති පොත්වල තිබ්බට මේක අපි ක්‍රියාත්මක කරන්නේ කියලා. හැබැයි ඒ නීති පොතේ තියෙන එක ඕනකමක් වෙනකොට ඔගේ ලිහිට ගන්නවා. ඔයා දැනගන්න ඔයා කරන්නේ සමාජ විරෝධී ක්‍රියාවක්. ඒ හින්දා ඔයා ඇත්තටම ඕන නම් අපිට ප්‍රොසිකියුට් කරන්න පුළුවන්. කියන තැනට කළ මේ ප්‍රජාව බය කරන තත්ත්වෙට ප්‍රජාව කොම් කරන තත්ත්වෙට තියෙනවා. ඒ නිසා මම හිතනවා මේක අපිට හරි මූවමන්ට් එකක්, හරි වෙලාවක්. මේ සම්බන්ධයෙන් තවදුරටත් අපි ශ්‍රී ලංකාව තුළ මේ තියෙන ප්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න. හොඳයි ඔබතුමාට අපි දන්නවා ගොඩක් වෙලා ලංකාවේ දේශපාලනය තුලත් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මේ පක්ෂ තුල සමරිසි ප්‍රජාවට අය කණ්ඩායම් ඉන්නවා. ඒ පක්ෂ තුලම ඔවුන් උපහාසයට අපහාසයට ලක් කරමින් ප්‍රසිද්ධ වේදිකාවල කතා කරන මේ ඡන්දවලදී අපි දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේවා පිළිබඳව අපි බොහෝ කතා කළ යුතුයි. මම දන්නේ නැහැ ඒ ඉන්න අයවත් විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි එහෙම නැත්නම් හඬක් නගන්නේ නැත්තේ ඇයි කියන කාරණා පිළිබඳවත් මට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. එවනම් අපි ඊළඟට යොමු වෙන සූදානම් වෙන්නේ නීතිඥ රාධිකා ගුණරත්න වෙත ආරාධනය කරනවා ඔබේ විනාඩි 5 අරගෙන ප්‍රවේශයක් ලබා ගන්න කියලා වැඩසටහන. සුතිනාරද මට මූලික වශයෙන්ම කියන්නට උවමනාව තියෙන්නේ අපි දැන් අද කතා කරන ඒ කියන්නේ මේ නීතිය විසින් සිද්ධ කරලා තියෙන අගතිය කියන එක එහෙම නැත්නම් මේ සමරිසි ප්‍රජාව මුණ දීලා තියෙන ගැටලු කියන එක මේක අමුතු එකක්වත් මැජික් එකක්වත් මේ අමුතු මනුස්ස කොට්ටාශයක් විදිහටවත් එහෙම ගන්න එපා. ඒක එහෙම ගැනීම දේශපාලනික වශයෙන්ුත් වැරදි. ඒක මනුෂ්‍යත්වයට තියෙනුත් වැරදි. මොකද අපි අද මෙතන කතා කරන හැම ප්‍රශ්නයක්ම එළියේ තියෙනවා නම් යම්කිසි ප්‍රශ්නයක් අපි දන්නා එහෙම ලොකු අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදේම මේක පිළිඹිඹුවක්. මේක අලුත් එකක්වත් අමුතු එකක්වත් නෙමෙයි. ඒතර මේක අගතිය පිළිබඳ සාකච්ඡාවක්. එතකොට මේක බලය වැරදි විදිහට පාවිච්චි කිරීම පිළිබඳ සාකච්ඡාවක්. එහෙම නැතුව මේක කොහෙන්වත් ගෙනල්ලා හිටවපු අමුතු මිනිස්සු කොට්ටාශයක් පිළිබඳ කතාවක් එහෙම නෙමෙයි. එහෙම වුණොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මම ප්‍රවේශයක් විදිහට කියන්නම්. මට පැවරිලා තියෙන ශාස්ත්‍රීය නීතිය නිසා මෙතෙන්දී නීතිය විසින් නිර්මාණය කරපු අගතියකට සමරිසි හා සංක්‍රාන්ති සමාජවාදී ප්‍රජාව ලක් වෙනවා. එතකොට ඒකම මම ඔබෙන් අහනවා නීතිය විසින් අගතිය නිර්මාණය කරලා තියෙන එක පොදු සමාජ ප්‍රශ්නයක්. මම ඒකයි කියන්නේ ඒකෙම පිළිඹිඹුවක් කියලා හැමතිස්සෙම අපි කතා කරන හැම දෙයක්ම. නීතිය විසින් අගතියක් නිර්මාණය කරලා තියෙනවා කියලා මම එහෙම කියද්දී ප්‍රශ්නයක් එනවා නීතිය තියෙන්නේ අගතිය නිර්මාණය කරන්නද කියලා. එහෙම ප්‍රශ්නයක් එනවනේ. මේ ප්‍රශ්නේ අපි අහන්න ඕන ප්‍රශ්නයක්. ඇත්තටම ගත්තොත් නීතිය තියෙන්නේ මිනිස්සුන්ගේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා තමයි ස්වභාවික යුක්ති මූල ධර්ම වල තියෙන්නේ. එතකොට ඒක සමාජ විද්‍යාවක් නිසා නීතියේ මූලාශ්‍රය හැදෙන්නේ විවිධ කාරණා ඇසුරු කරගෙන නිසා. එතකොට කොහොමද එතකොට අගතියක් නිර්මාණය වෙන්නේ? එතකොට ඔබ අද සමාජයේ වැඩිපුරම මාතෘකාවට ලක් වෙලා තියෙන වඩාත්ම ආందోලනාත්මක සිද්ධියක් මේ වෙනකොට කතා වෙන අරගෙන බැලුවත් එතන තියෙන නීතිය විසින් නිර්මාණය කරපු අගතියක් වෙන්න පුළුවන්. ඒක සාකච්ඡාවට ලක් කළ යුතු ප්‍රශ්නයක්. එතකොට මෙතන තියෙන ගැටලුව තමයි ඔබ මිනිස්සෙක් විදිහට තනි පුද්ගලයෙක් විදිහට ආදරය කරනකොට එහෙම නැත්නම් පෞද්ගලික සම්බන්ධතාවයක් පවත්වාගෙන යනකොට ආකර්ෂණය මුල් කරගත්ත එළියේ ජීවත් වෙන විෂමරිසි එහෙම නැත්නම් හෙටරොසෙක්ෂුවල් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ඔබ මුහුණ දෙන ගැටලු සමුදායක් තියෙනවනේ මේ ක්‍රමය ඇතුළේ. එතකොට ඒ ගැටලු සමුදායට අමතරව සුවිශේෂී ගැටලු වලට මේ ප්‍රජාට ලක් වෙන සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ නිසා සමහර වෙලාවට අර එළියේ ඉන්න එහෙම නැත්නම් බහුතරය මුහුණ දෙන ගැටලු වලට වඩා පීඩනයකට අගතියකට සමරිසි සහ සංක්‍රාන්ති සමාජවාදී ප්‍රජාව ලක් වෙලා තියෙනවා. ඒතර ඒකත් 아무තු කතාවක් නෙමෙයි. අපි දන්නවා මේ සමාජයේ ඉන්න ඕනෑම වර්ගයක සුළුතරයක් ඕනෑම වර්ගයක මාජිනලයිස් වෙච්ච එහෙම නැත්නම් ආන්තිකරණය වෙච්ච ප්‍රජාවක් මේ කියන පොදු කාරණයට යටත් වෙනවා. එතකොට ආයෙත් මේක බලය පිළිබඳ සහ අගතිය පිළිබඳ සාකච්ඡාවක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් මම කියන්නම්. පාදඩාඥාපනත එහෙම නැත්නම් අයාලාඥාපනත මේක පාවිච්චි කරන ගොඩක් වෙලාවට මේ සමරිසා සංක්‍රාන්ති සමාජවාදී පුද්ගලයන් උන්ට හිරිහැර කරන්න. ඒ හිරිහැර කරන්නේ කවුද? ඒ නිකම් පාර හිටගෙන හිටපුවාම අල්ලගෙන යනවා පොලිසිය ඇවිල්ලා.
එතකොට ඔය කියන ආඥාපනත ඒවා ආඥාපනත් ඒ කියන්නේ යටත් විජිත කාලේ එහෙම නැත්නම් සුද්ධගේ කාලේ ආපු නීති කියලා ඔය සාමාන්‍ය විහාරේ කියන්නේ. එහෙම නීති. ඒකේ සමහර වගන්ති තියෙනවා විශේෂයෙන්ම 7 ආ ඊ වගේ වගන්ති ගත්තාම ඒකේ තියෙන්නේ හේතුවක් නැතුව පාරේ ඉන්න එක. දැන් මේකේ කිසිම වෙලාවක මේ වගේ නීතිවල විශේෂයෙන් කියලා නැහැ. විශේෂයෙන්ම 365 ආවගන්තිය හැරුණාම කිසිම අවස්ථාවක කියලා නැහැ. මේවා මේ සමරසියෝ සංක්‍රාන්ති සමාජවාදී ප්‍රජාව අභිචෝදනයට ලක් කරන්න ඔබ පොලිසියට ගිහිල්ලා අල්ලගෙන යන්න හිරේ දාන්න හදපු නීති කියලා කොහෙවත් ප්‍රකාශිතව සඳහන් වෙලා නැහැ. නමුත් ඒක ඒ විදිහට පාවිච්චි වෙනවා. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ සමහරට ඔබ හිතන තැන නෙමෙයි වෙන්න පුළුවන්. එතකොට මම අර කියපු පාදඩ ආඥාපනත එහෙම නැත්නම් අයාල ආඥාපනත ඒකේද කියන්නේ හේතුවක් නැතුව ඉන්න අය. එහෙම නැත්නම් නිස්කාරණේ හේතුවක් නැතුව හැසිරෙන අය තක්කඩින් එන්නේ වගේ වචන පාවිච්චි කරනවා. ඔබට විනාඩිය. right. එතකොට මේ වචන වලින් ඇත්තටම අදහස් වෙන්නේ එළියේ ඉන්න විෂමරිසි ඔබත් අයිති වෙන සාමාන්‍ය ප්‍රජාව බහුතර ප්‍රජාව. එතකොට හැබැයි සමරසියා සංක්‍රාන්ති සමාජභාවී දරුවෙක් හෝ එහෙම නැත්නම් තරුණ පුද්ගලෙක් අවුරුදු 18ට වැඩි කෙනෙක් දෙමව්පිය රැකවරණය යටතේ පවුලේ ඉන්න කෙනෙක් හිතලා බලන්න. අපි දන්නවා අනන්ත සිද්ධි තියෙනවා මෙතන ප්‍රසිද්ධ වේදිකාවක හුවමාරු කරගන්න බැරි සවිස්තරාත්මක දේවල් එක්ක ඊටාම අනුවේදනීය ඊටාම කම්පා කරන සියදිවි විනාශා ගැනීම වගේ බරපතල සිද්ධි තියෙනවා. Tamanගේ නිවස ඇතුලේ ප්‍රාණපකරුවන් බවට පත් වෙච්ච. එතකොට Tamanගේ නිවසේ බලහත්කාරයෙන් අත්නොමති කරේ රඳවා තබා ගන්න. එතකොට පොලිසියකට යන්නද? මෙතන FR එකක් දාන්නද? මේ ගෙදරයි මේක කරන්නේ. එතකොට ගෙදරයි ඇයි කරන්නේ? ගෙදරයිට දොස් කියන්න බෑ. ගෙදරයි කරන්නේ පුරුෂාර්ථ මූලික කරගත්ත සමාජයක. ඒ කියන්නේ අධිපතිවාදී මතවාදයන් විසින් සකස් කරපු නිර්මාණය කරපු සමාජයක හැදිච්ච වැඩිච්ච මිනිස්සු සමහරට ඒ දෙමව්පියෝ. එතකොට දෙමව්පියන්ට දොස් කියන්න බෑ. එහෙමනම් දැනුම ගැන සංවේදීකම ගැන අති දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇතුලේ තමයි මේ අගතිය නිර්මාණය වෙන්නේ. අපි නීතිය පැත්තෙන් කොහොමද මේක තවදුරටත් වෙන්නේ කියන එක ගැන අපි ඉස්සරහට දිගටම කතා කරමු. ස්තුතියි. හොඳයි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡා සහභාගී පිළිබඳව මේ ඔබගේ ප්‍රවේශය ලබා ගැනීම පිළිබඳව. එhmenan අපි ඊළඟට ආරාධනය කරන්නේ වෙනස සංක්‍රාන්ති සමාජ භාවී ජාලයේ විධායක අධ්‍යක්ෂ තේනු රංකෙත් ඔබගේ විනාඩි 5 ලබා ගන්න ප්‍රවේශයක් ලබා ගැනීම වෙනවා. ඕනාරද බොහොමත්ම ස්තුතියි වගේම අලුත් අපත් සංවිධානයට ස්තුතියි මේ අවස්ථාව සංවිධානය කරාට මම ක්‍රියාතරයක් හැටියට ඉදිරියට එන්නේ ඇත්තටම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් මම අදහස් කරන්නේ සමථ පුද්ගලයන් මම ඉවත් කරනවා කියලා. නමුත් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයාව අපි අරගත්තොත් එහෙම එයා සම්පූර්ණයෙන්ම Tamanට ලැබුණ ජීවිතය වෙනත්ම පැත්තකට හරවනවා. උදාහරණයක් විදිහට මම මේක නිතරම පාවිච්චි කරන දෙයක් අපි අර චොක්ලට් බිස්කට් පැකට් එකක් ගත්තාම බොහොම කලාතුරකින් අපිට මුද වෙනවා මේ අච්චු තියෙන පැත්ත අනිත් පැත්ත හැරෙන. එහෙම නැත්නම් මැද මේ ක්‍රීම් එක නැති චොක්ලට් බිස්කට් අපිට හම් වෙනවා. බොහොම කලාතුරකින් හම් වෙනවා. අන්න ඒ වගේ කෙනෙක් තමයි සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයා කියලා කියන්නේ. බොහොම පිරිසක් ඉපදෙන්නේ ඒ පුද්ගලයන්ගේ මානසික ශරීරය සහ කායික ශරීරය දෙකම සමානයි. නමුත් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයා කියලා කියන්නේ අර කලාතුරකින් මොන්නේ චොක්ලට් බිස්කට් එක වගේ පිරිමි ශරීරයක් තුළ සිටින කාන්තාවක්. එයාගේ මානසික ශරීරය කාන්තාවක්. එහෙම නැත්නම් කාන්තා ශරීරයක් තුළ සිටින පිරිමි පුද්ගලයෙක්. ඔහුගේ මානසික ශරීරය පිරිමි පුද්ගලයෙක් හැටියට තමයි තමාව හඳුන්වා දෙන්නේ. ඉතින් මෙතනදී මේ අය තමන් ඉපදුණු දිගට අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම වෙනස් අතකට හරවනකොට ඒ අයව නොයෙකුත් විදිහට අපහසුතාවයට එහෙම නැත්නම් නින්දාවට පීඩනයට පත් කරනවා. මොකද හේතුව සමාජයට මේ පිළිබඳ ඇත්තටම දැනීමක් නැහැ. මේක නිකන් හරියට මැජික් එකක්. තේරුම් ගන්න බෑ මොකද්ද මේ වෙන්නේ. ඇයි ගෑණියෙක් කියලා ඉපදිලා කොහොමද පිරිමියෙක් වෙන්නේ? ගෑණියෙක් පිරිමියෙක් වෙන එක මේ සමාජයට මාර මේ බරපතල මේ අපහාසයක්, පිරිමිකමට අපහාසයක්. එහෙම නැත්නම් පිරිමියෙක් කියලා ඉපදිලා ගෑණියෙක් වෙන එක මේ අපේ පිරිමියෙක් වෙන්න සෑහෙන ආත්ම ගන්න පින් කරන්න ඕනේ. එහෙම පින් කරලා ලැබිච්ච ආත්මෙත් නිසියාකාරව ප්‍රයෝජනයට ගන්න නැති තත්ත්වයක් හැටියට තමයි සැලකන්නේ.
පව්කාරයෙක් කියලා තමයි කියන්නේ. මොකද ගැහණු කෙනෙක් කියලා. ඉතින් එවැනි තත්ත්වයක් උඩ මේ පුද්ගලයන්ට තමන්ගේ පවුල කියලා ගත්තාම අපි හැමෝටම තියෙන අපේ ආරක්ෂිතම ස්ථානය. දෙමාපියෝ කියලා කියන්නේ අපිට ජීවිතේ මුලින්ම මුණ ගැහෙන පුද්ගලයා. අපි මේ ලෝකයේ දකින්නේ එහෙම නැත්නම් මනුෂ්‍ය සම්බන්ධතාවයකට එන්නේ අපි දෙමාපියන් හරහා. එතකොට අපේ සහෝදර සහෝදරියන් ඊළඟට එන්නේ නෑ දැන් හිතවතුන් ගිලා. අසල්වාසීන් ඊට පස්සේ. ඉතින් මේ ළඟම ඉන්න මේ පුද්ගල කණ්ඩායම් විසින් මේ පුද්ගලයාව තමන්ගේ කෙනෙක් නෙමෙයි කියලා කියනකොට ඒක කොහොමද සමාජයේ ඒ කියන්නේ අනිත් අයට දැනෙන්නේ කොහොමද ඒක? දැන් අපි කියනවා දැන් මේ අනිත් පුද්ගලයාව තේරුම් ගන්න ඒ පුද්ගලයාගේ සපත්තු දෙක දාලා බලන්න කොච්චර ඒ සපත්තු දෙක පහසුද එහෙම නැත්නම් මේ අඳින්න අමාරුද කියලා. ඉතින් තමන්ගේ ඇස් දෙකෙන් බලලා මේ අයව තේරුම් ගන්න අමාරුයි. නමුත් ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒක තේරුම් ගන්න අවශ්‍යයි. සමාජය තුළ ඒ පුද්ගලයන්ට අවශ්‍ය ස්ථානයක් නැතිකොට එහෙම නැත්නම් ආරක්ෂාවක් නැතිකොට පවුල තුළ ඒ අය කොන් වෙනකොට එහෙම නැත්නම් අධ්‍යාපන අවස්ථා අහිමි වෙනකොට පාසල කියලා කියන්නේ මේ අපිට අපේ දෙවෙනි පවුල හා සමානයි. ගුරුවරයා කියලා කියන්නේ අපේ අම්මා හා තාත්තා හා සමානයි. එහෙම අපි සැලකනවා. ඉතින් එතකොට එවැනි පරිසරයක් ඇතුලේ මේ පුද්ගලයාව ගුරුවරයා විසින් දූෂණයට ලක් කරනවා නම් තමාගේ සහෘද කණ්ඩායම් විසින් දූෂණයට ලක් කරනවා නම් පාසල තුල අවුරුදු 13ක් තිස්සේ මේ පුද්ගලයා නොයෙකුත් ආකාරයේ වචන වලින් සහ ශාරීරික පීඩනයන්ට ලක්වනවා නම් අවුරුදු 13ක් කියලා කියන්නේ මේ පුංචි කාල සීමාවක් නෙමෙයි. දරුවෙක් සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතය යම් පිළිවෙලකට හදා ගන්න වයස. අනාගතයක් දකින්න සූදානම් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න වයස. ඉතින් එතකොට ඒ කාල සීමාවේදී මේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයාට විඳින්න සිද්ධ වෙන්නේ නොයෙකුත් හිරිහැරන. අදත් ඒකක් නම් ඒ පුද්ගලයාට අධ්‍යාපනය කියන කහින්නේ. අධ්‍යාපනයෙන් තමයි ඊළඟට අපි රැකියාව අවස්ථාවක් ලබා ගන්න. අධ්‍යාපන සුසුකම්ම තමයි මේ පුද්ගලයා මොන විදිහේ රැකියාවක් කරනවාද කියන එක තීරණය. ඉතින් විෂය අධ්‍යාපනයක් නොමැතිව සොයා ගන්නා රැකියාව ඉතාමත්ම සුළු පැටුපක් ලැබෙන. එහෙම නැත්නම් බොහෝ දුරට මේ අය පෙළඹෙනවා විශේෂයෙන්ම සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන්. Tamanta ජීවත් වෙන්නට හැකියාවක් නොමැති නිසා ආදායමක් නොමැති නිසා වුන් කාලය අමාරු වීම කනිකා වෘත්තියට පෙළඹෙන්නට උත්සාහ කරනවා. ඉතින් මෙවැනි වූ වාතාවරණයක් යටතේ මේ පුද්ගලයන්ට අභිමානයෙන් ඉන්න නම් ඒ පුද්ගලයන් අනුමත කරන සමාජයක් නිර්මාණය වෙන්නට අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් වෙන්නේ සමාජයේ විසින් මේ පිළිබඳව දැනුමක් ලබා ගැනීම තුළ. හොඳයි, බොහොම ස්තුතියි. ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි සාකච්ඡාවේ ප්‍රශ්න වටේට යොමුනට මේ LGBTIQA+ මේ කියන කාරණා පිළිබඳව කතා බහ කරනකොට රෝම අධිරාජ්‍ය පැත් කාලේ ඉඳගෙන අපිට මේ පිළිබඳව විවිධ සාක්ෂි ලංකාවෙත් රාජවංශී ඉතිහාසෙට ගියාම බොහෝ හම්බෙන සාක්ෂි තියෙනවා මේ කාරණාව සම්බන්ධ මෙහෙම අය ඉඳලා තියෙනවා කියන්නේ. අතීතයේ මීට වැඩිය සිවිලයිස්ඩ් කියලා මට හිතෙනවා මොකද ප්‍රශ්නයක් නැතුව සමහර අය ප්‍රජාවතුල් සේවයට යොදවාගෙන තිබෙනවා. අර එහෙම. ඉතින් මේක මේ සමහර වෙලට හිතනවා මගේ මේ කාගෙත් හරි ලිංගික නැමියාව මගේ ප්‍රශ්නයක් වටපත් වෙනවා. ඒක උන්ගේ නිදහස උන්ට ඒ විදිහට ප්‍රශ්නයක් නෑ. සමාජය මහා සමාජයට ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් විනාශයක් සිද්ධ වෙන්නේ නැත්තම්. ඉතින් මෙන්න මෙහෙම ප්‍රශ්න අපිට මේ කාරණා පිළිබඳව කල්පනා කරනකොට හිතෙනවා. සහ අතීතයේ ඉඳගෙන මේ ගැන කල්පනා කරනකොට අපිට එදිනෙදා පුංචි කාලේ වුණත් අපිට මෙහෙමයි අපි දැකලා තියෙන්නේ. අපිට හම්බ වෙලා තියෙනවා, අපි අහලා තියෙනවා. එතකොට මෙන්න මේ කාරණා පිළිබඳව පොඩ්ඩක් කතා බහ කරන්න. ඉතින් ප්‍රශ්න වලට යොමුවෙන්න සූදානම් වෙන්න මම හිතන්නේ වරාස් සූදානම් වෙන පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. thank you නාරද. මේ මගේ ප්‍රශ්නේ මම වෛද්‍යතුමන්ගෙන් අහන්නම්. මේ දැන් සාමාන්‍යයෙන් සමාජයේ තියෙන පිළිගත් මතයක් මේ සමරිසිභාවය කියන්නේ රෝගයක් කියලා. මේක ඇත්තක්ද? මේක බෝ වෙන දෙයක්ද? හරි. බොහොම ස්තුතියි වරා. මේ මම හිතන්නේ ඕක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකො මගේ පුතාගේ යාළුවෙක් ඉන්නවා සමරිසි ඒ ප්‍රජාවේ මගේ දරුවෙක්. එතකොට එයත් එක්කලා මං අනික් අපේ ගෙදරට එනවට මම මුලින්ම අකමැති වෙන්නේ ඇයි? මං කියන නවතවතා පුරුෂ මූලික අර සමාජ ආකල්ප මත පදනම් වෙච්ච මේකේ තියෙන්නේ
මේ අපේ පවුල අරන් යන්න මිනිස්සෙක් නැති වෙයි. එමනම් පවුලක් කියන්න දරුවෙක් අවශ්‍ය වෙනවා. ඒ කියන තැනilla තමයි මේ කතාව පටන් ගන්න. ඉතින් ඒතකොට මූලික වශයෙන් මේක මම පැහැදිලිවම කියනවා දැන් අපිට කවුද සෞඛ්‍ය නිර්ණායක දෙන්නේ? නිර්ණායක දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය. එතනින් හා මම කලින් මගේ ප්‍රවේශයේදීත් කිව්වේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 1991 දී මානසික රෝග ලැයිස්තුවෙන් ඉස්සර අපි එහෙම එකක් තියෙන්න ඇති. ඉගෙන ගන්නවත් එක්ක ඒ දේවල් වෙනස් වෙනවානේ. 1991 මෙන්න මේ කියන தত্ত্বය එකෙන් අයින් කරනවා. මොකද සමරිසි ප්‍රජාව කියන එක හරි LGBTI community එකේ තියෙන මේ behaviors සාමාන්‍ය behaviors විදිහට කියනවා. ඒකෙදි මේගොල්ලෝ නිර්ණායකයක් විදිහට ඉන්නේ දෙන්නේගේ කැමැත්ත ඇතුව වැඩි හිටිය අවුරුදු 18ට වැඩි දෙන්නේගේ කැමැත්ත ඇතුව සිද්ධ වෙන ඕනෑම ලිංගික ක්‍රියාවලියක් සාමාන්‍ය දෙයක්. හැබැයි දෙන්නගේ කැමැත්ත තියෙනවා දෙන්නගේ මේකට ජීවිත හානියක් වුවම අවදානමකට යන්න හොඳ නැහැ. ඉතින් ඒතකොට මම හිතනවා මේක තුල අපි කලින් පුළුල් පරාසයක ලිංගික චර්යාවන් අර යම් කිසි ක්‍රිමිනලයිස් කරලා විචාරියක් ගොඩක් වෙලාවට අපිට ප්ලැට්ෆෝම් එකක් හැදෙනවා ඒක එහෙම නෙමෙයි කියලා ලෝකෙට කියන්නේ. හැබැයි නමුත් මොකද ලංකාවේ වෙන්නේ? අපි කොවිඩ් මර්ධනය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊයේ පෙරේදා දාපු ගයිඩ්ලයින් අපි ෆලෝ කරනවා නේ. එහෙමනේ කරන්නේ. ඩෙන්ගු මර්ධනයට අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙන ගයිඩ්ලයින්ස් අපි ඒ විදිහටම ගන්නවා. දියවැඩියා මර්ධනයටත් ඒ විදිහට ගන්න. හැබැයි තාමත් අපි චුට්ටක් පැකිලෙනවා 1991 වාගේ. දැන්ට අවුරුදු අඩුම වශයෙන් 30කට කලින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලෝකයට දුන්න නිර්දේශයන් පිළිගන්න. හැබැයි ඒක පිළිගන්න පැකිලෙන්නේ අර අපේ ඇතුලේ තියෙන කතන්දරයක් එකල එකට වෙනස් මේ දේවල් ගන්නවා. ඔය කිව්වට ඉතින් ජාත්‍යන්තරයේ තිබ්බට ඒ වගේ තියෙන සංස්කෘතික දේවල් වෙනස්. අපට 2500ක ඉතිහාසයක් තියෙනවා. ඒතකොට ඒ නිසා ඔය කියන જાති ඔය විදිහටම කරන්න බෑ කියලා. හැබැයි 2500ක් ඉතිහාසයක් තියෙන අපි අනික් දේවල් ඒ මූලාශ්‍රයෙන් අනික් දේවල් ගන්න ගමන් මෙන්න මේකට තියෙන පැකිලීම මේකට තියෙන බිය ඇත්තටම අපි ඇතුලේ තියෙන බිය නිසාම මේකට යම්කිසි පැකිලීමක් දක්වන නාරද හරි ප්‍රවේශයක් ගත්තා. අපි මේක කීප වතාවක් උත්සාහ කරා පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ කතාවක් කරලා අපි බලාපොරොත්තු වෙන පාර්ලිමේන්තුවේ ප්‍රෝග්‍රෙසිව් මිනිස්සු කියලා. ඉතින් එතකොට එතෙන්දි මේක එළියට ගන්න. ඉතින් ඒ පාර්ලිමේන්තුවේ වැඩ කරන සමහර මගේ මිත්‍රයෝ එළියට ආවන් පස්සේ කියන්නේ ડોක්ටර් මෙහෙමයි වැඩේ මේක ඉතින් අපි එහෙම වුණාට ඔතන එළියට ඇවිල්ලා කතා කරන්න බෑනේ ඕක. ඒතර නැවත වතාවක් ඒගොල්ලොත් අර ලොකු සමාජයක තියෙන අර මම කියන්නේ පුරුෂ මූලික සමාජයක තියෙන ඒ මූලධර්ම මත පදනම් වෙලා කටපියන් ඉන්නවා. ඉතින් ඒතකොට අපි මොකද වෙන්නේ? මෙතන නැවත වතාවක් මම කියනවා මෙතන තියෙන්නේ බල අරගලයක්. කවදාවත් අපි කතා කරන උගත් එක්ක මුදල් තියෙන සමෘද්ධි ප්‍රජාවේ හෝ අනිකුත් LGBTI community එකේ තියෙන කෙනෙකුට ප්‍රශ්න වලට වඩා ගමේ දුප්පත් අහිංසක රස්සාවක් නැති කෙනෙකුට තියෙන ප්‍රශ්න වෙනස්. එයාට මුහුණ දෙන්න තියෙන සමාජ ගැටලු වෙනස්. ඉතින් ඇත්තටම කියනවා අපි පෙනී හිටියුත්තේ මෙන්න මේ සමානතාවය ඇති කිරීම සහ සමාජයේ තියෙන අනිකුත්තර සිද්ධ වෙන නොදැනුවත්කම මත සිද්ධ වෙන කොන් කිරීම වෙනස් කොට සැලකීම නැති කරන්නේ. ප්‍රයි සූදානම්. ඔව් නාරද මම කැමති රාධිකාගෙන් ප්‍රශ්නයක් අහන්න. එතන රාධිකා මේ සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් දැනටමත් ඉන්ට්‍රොඩක්ෂන් එකේ පොඩ්ඩක් කතා කරා. මම හිතන්නේ අපිට තව ටිකක් විස්තර ඇතුව ඒක කියන්න පුළුවන් නම් නීතියෙන් කොහොමද මේ විශේෂයෙන්ම සමරිසි සංක්‍රාන්ත ප්‍රජාව මොන වගේ ප්‍රශ්න වලටද මුහුණ දෙන්නේ කියන එක අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක අපිට හුඟක් වැදගත් වෙයි කියලා. හරි. මම පොඩ්ඩක් කෙටියෙන් කියන්න බලන්න මේක ඇත්තටම පැය ගණනක් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මම අර ඉස්සෙල්ලා ඉන්ට්‍රොඩක්ෂන් එකේ කිව්වා වගේ අර නීතියෙන් සිද්ධ වෙන අගතිය එහෙම නැත්නම් නීතිය විසින් නිර්මාණය කරන අගතිය කියන එක සරලව කිව්වොත් සාමාන්‍යයෙන් මිනිස්සෙකුට තමන්ගේ ගෙදර ඉන්න තමන් කැමති කෙනා එක්ක තමන්ගේ ගෙදරක ඉන්න ජීවිත අවදානමක් නැහැනේ. ඒ කියන්නේ පොලිසිය ඇවිල්ලා අල්ලගෙන යයි කියලා එහෙම බයක් නැහැ. ඒ කාරණේ සම්බන්ධයෙන්. එතකොට එහෙම බලපුවාම අන්න ඒ කියන ඒ පණ බය පවා ඒකට වැඩිපුරම ලක් වෙන කොටසක් බවට සමරිස්සා සංක්‍රාන්ත සමාජභාවී පිරිස ලක් වෙලා ඉන්නවා. තමන්ගේ ගෙදර, ඒ කියන්නේ පාරක තොටක නෙමෙයි තමන්ගේ ගෙදරදී. එතකොට වැඩිපුරම නීතිය බලපාන්නේ අපරාධ නීතිය පැත්තෙන් සිද්ධ වෙන අගතිය. ඊළඟට සිවිල් නීතිය පැත්තෙන් සහ ඊට පස්සේ රටේ මූලික නීතිය වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තෙන් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණය. එතකොට අපි අපරාධ නීතිය පැත්තෙන් බලපුවාම ඔය 1800 ගණන් වල පනෝප දණ්ඩ නීති සංග්‍රහයේ සුවිශේෂී වගන්ති තියෙනවා.
ඒ වගන්ති වල සංශෝධන වලින් පස්සේ මේකෙන් අදහස් වෙන්නේ සමරසි ප්‍රජාව එහෙම නැත්නම් සංක්‍රාන්ති සමාජවාදී ප්‍රජාව කියන එකට ඒක අර්ථ දක්වගෙන තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන අය. එතකොට නීතිය හදන මිනිස්සුන්ගේ තිබිච්ච අවුල් ටික නීතියට එනවා. ඒ අවුල් ටික වැඩි වෙනවා. වැරදි මිනිස්සු එහෙම නැත්නම් වැරදි තැන්වල වැරදි ආකාරවල ඉන්න අපි කියන්නේ හෝමෝෆෝබියා, බයිෆෝබියා, ට්‍රාන්ස්ෆෝබියා තියෙන මිනිස්සු මේවා ක්‍රියාත්මක කරන්න ගියාම ඒක ඒ විවරය විශාල වෙනවා. ඒ තියෙන අගතිය ප්‍රමාණය විශාල වෙනවා. උදාහරණ කීපයක් කිව්වොත් දැන් මේ නීතිවල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි දණ්ඩ නීති සංග්‍රහය 365 සහ 365 ආ වගන්ති ගත්තාම ඒකේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඒ වගේ අර්ථ දැක්වීම නිශ්චිත නැහැ. එතකොට මේ දක්වා කිසිම අධිකරණයකින් උදාහරණයක් විදිහට 365 ආ වගන්තිය කියනවා කාන්තාවක් පුරුෂයෙකු සතෙකු සමග සබාධමයට එරෙහිව සිය කැමැත්තෙන් කාමක සංසර්ගය. දැන් මේ වගේ දේවල් දැන් එතකොට ඒ කියන්නේ දැන් ඕක ඇත්තටම මීට සමාන නීති ප්‍රතිපාදනය සිංගප්පූරුවේ 1970 ගණන් වල භාවිතා කරේ හෙටරොසෙක්ෂුවල් ඒ කියන්නේ සාමාන්‍ය ස්ත්‍රී විවාහක ස්ත්‍රී පුරුෂයන් සම්බන්ධයෙන්. මම ඒකයි කියන්නේ මේක ඇවිල්ලා මේ වියුක්ත සාකච්ඡාවක් නෙමෙයි. එතකොට එහෙම ඒ කියන්නේ හරිම විසුළු සහගත වගන්ති තියෙනවා. එතකොට මොකද්ද සබාධමයට එරෙහි හැසිරීම? එතකොට ප්‍රජනනීය හැසිරීමක් කියන්නේ මොකද්ද? එතකොට සියලුම ලිංගික හැසිරීම් වලින් දරුවෝ ලැබෙන්න ඕනේද? එතකොට ඒක විශාල ප්‍රශ්නයක්. එතකොට උපත්පාල සංකල්පයට මොකද වෙන්නේ? එතකොට ඒවා පාවිච්චි කරන මිනිස්සුත් ඉන්න ඕනේ හිරේද? එතකොට බරපතල අශෝභන ක්‍රියා. ඊළඟට gross indecence ගැන කතා කරන 365 ආවගන්තිය. එතකොට බරපතල අශෝභන ක්‍රියාව මට අශෝභන එක ඔබට අශෝභන නොවෙන්න පුළුවන්. මේකේ සීමාව මොකද්ද? මේකේ සීමාව තීරණය කරන්නේ නගරයේ පොලිසිය මහත්තයාද? එහෙම නැත්නම් පොලිස් කොස්තාපල්ද? එහෙම නැත්නම් ඔය ගෝල් ෆේස් එකේ ඉන්නේ මුර සංචාරය යන පොලිස් බටින්ද? එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ එහෙම වෙන්න බෑ. හොඳ නීතියක් නිශ්චිත වෙන්න ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියන එක පැහැදිලිවම තියෙන්න ඕනේ. සහ ඒකට විෂය වෙන තැනැත්තන්ට සාධාරණයක් ඒ කියන්නේ යුක්තියක් ඉෂ්ට කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. එතකොට මේ ලක්ෂණ මේ නීතිවල නැහැ. ඊට පස්සේ දණ්ඩ නීති සංග්‍රහය තවදුරටත් අපි බලුවා 399 කියලා තියෙනවා. cheat by impersonation. ඒ කියන්නේ අන්‍යයක ලෙස පෙනී සිටීමෙන් තව කෙනෙකු රැවටීම. එතකොට ඒක යම් කිසි විදිහක පැහැදිලිකමක් තියෙනවනේ. එතකොට හැබැයි මේක පාවිච්චි කරන්නේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ව කුදලගෙන ගිහිල්ලා පොලිසියට දාන්න, ප්‍රොසිකියුට් කරන්න, නඩු දාන්න ඒ කටයුතු වලට. අන්‍යයක ලෙස පෙනී සිටි මම හිතන්නේ ඉස්සරහට තෙනු එක ගැන කතා කරයි. මොකද ක්‍රොස් ඩ්‍රෙසින් එහෙම කරනවා නම් එහෙම නැත්නම් තමන්ගේ ඒ ලිංගික අනන්‍යතාවය තමන් උපතින් ලද ඒ කියන්නේ sex assigned in birth කියන එකට ගැලපෙන්නේ නැති වුනහම ඕන් තමන්ට රුචි විදිහට අඳින්න පළඳින ජීවත් වෙන්න මනුස්සයන්ට නයිසර්ගිකව අයිතිවාසිකමක් තියෙනවා. අයිතියක් තියෙනවා. ඒක ඒ නිසා තමයි ඒක හියුමන් රයිට් එකක් වෙන්නේ. ඒක අපි එනකොටම අරගෙන ආපු එකක්. ඒක කාගෙන්වත් අපි කියලා පෙන්නලා මේක මගේ දීපිය කියලා ගන්න ඕන එකක් නෙමෙයි. එතකොට ඒ මනුස්සයා තමන් කැමති විදිහට ඇඳගෙන පාරේ ගියාම අල්ලගෙන ගිහලා කූඩුවට දානවා. එතකොට එතන ප්‍රශ්නේ තියෙන්නේ ආපහු බරපතල ප්‍රශ්නයක් තියෙනවානේ නීතිය ක්‍රියාත්මක කරන අයගේ. එතකොට ඒගොල්ලන්ගේ ඔළුව වැඩ කරන්න ට්‍රේන් කරලා තියෙන්නේ කොහොමද? ඒ ඔක්කොම මේ දේවල් වලට බලපානවා. එතකොට ට්‍රේනින්ග්ස් වලදී ඒකට විද්‍යාත්මක විදිහට පොලිසිය ලංකාවේ පුහුණු කරන්නේ නැහැ. ඒක දශක ගණනාවක් තිස්සේ තියෙන බරපතලම ප්‍රශ්නයක්. ඒක පොලිස් වද හිංසාව අතින් ආසියානු කලාපය තුල ලංකාවේ ඉතාම නරක රෙකෝඩ් එකක් තියෙන. ඒක ගැන අපි හරියට දන්නවා. සමහරලාට ආයුධ පෙන්නන්න කියලා කියනවා එළියේ මිනිස්සු. ඒතර ඊට වඩා පීඩනයකට මේ ප්‍රජාව ලක් කරන එක අර අමුතු කෙනෙක් වෙනස් කෙනෙක් කියලා මේ ප්‍රජා දිහා බලන එකත් එක්ක එන අර පරපීඩා කිරීමේ ආසාවත් එක්ක එකතු වෙලා තියෙනවා. ඕක තමයි ඇත්ත කතාව. ඊළඟට අපි තව බැලුවොත් අර ඉස්සෙල්ලා කියපු පාදඩ ආඥාපනති එකේ පැහැදිලිවම කියනවා ඒ පන්ති වලට අයත් හික්මවිය නොහැකි පාදඩේ හික්මවිය නොහැකි තක්කඩියන්. ඒ පන්ති වලට අයත් හික්මවිය නොහැකි තක්කඩියන්. ඒතර ඒක ඉලක්ක කරන්නේ මේ ප්‍රජාව නෙමෙයි. එතකොට සාමාන්‍යයෙන් මිනිස්සෙක් පාරේ ගියත් මේ වගන්තියට ප්‍රොසිකියුට් කරන්න පුළුවන් අල්ලගෙන යන්න පුළුවන්. එහෙම පොලිසියට කෝල්ස් දීලා තමන් අකමැති මිනිසුන්ව හිරේ ගිය අවස්ථා සාමාන්‍ය ජීවිතේදී අපි දකිනවා. හැබැයි මේක පාවිච්චි වෙනවා මේ ප්‍රජාව ඉලක්ක කරගෙන දඩයන් කරන්නේ. ඒකයි ප්‍රශ්නේ. අපි මෙතන නිකන් අර සමහරලාට ඒක ඊටාම නින්දිත විදිහට සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. ඊළඟට දයානාත් වෛද්‍යතුමා කියපු දෙයට මම එකතු කරන්නම් යමක්. මේවා අපේ ලීගල් සිස්ටම් එකේ කොටස් විදිහට තියෙනවා. මේවා අපේ නීතියේ කොටස් විදිහට තියෙනවා. ඉතින් තිබ්බට අපි ඒවා පාවිච්චි කරන්නේ නැහැ වගේ මතයක් එළිය හදලා තියෙනවා. ඒක
අමූලික බොරුවක්. ඒ කියන්නේ එක පැත්තකින් ඒ කියන්නේ ඒ මතය හදන්නේ මේ කියන ඒ කියන්නේ මේ ප්‍රජාව පීඩනයට ලක් කිරීමේ කැමැත්තෙන් පසු වෙන අය විසින් හදන නැරේටිව් එකක්. ඒක වෙන නැරේටිව් එකක් ඒ හදන්නේ. ඒ කියන්නේ තියෙනවා තියෙන්නේ මොකටද? ඒක හරියට අර පුවත්පත් මණ්ඩල පනත වගේ. ඒ තියෙනවා ඔන්ලයින්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ප්‍රොසිකියුට් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි එතනින් එහාට ගිහිල්ලා අපි දන්න සිද්ධි තියෙනවා පෞද්ගලිකව මේ වෙනකොට නීතිපති උපදෙස් සඳහා යොමු කරලා තියෙනවා 300ට පාවගන්තිය යටතේ මහාධිකරණ නඩු තියෙනවා. එතකොට මේ ප්‍රජාවට අයිති පුද්ගලයෝ මහේස්ත්‍රාත් අධිකරණ වලට ප්‍රොසිකියුට් කරලා පොලිසියෙන් ගේනවා. එතකොට සාක්ෂි මෙහෙවන්නේ පොලිසිය හැමතිස්සෙම අපරාධ නීතිය ඇතුලේ. ප්‍රශ්නයක් අහන එකෙන් දැන් එහෙම ගේන්නේ ඔවුන් එක්කෝ සංක්‍රාන්ති සමාජභාවී නැත්නම් සමරිසි ප්‍රජාවක් වීම නිසාද නැත්නම් ඔවුන් නීතියට එරෙහිව වැඩ කිරීම නිසා? ඔව් නීතියට එරෙහිව වැඩ කිරීම කියලා ඒ කියන්නේ මොකද්ද කියලා ආපහු නාරද එතකොට අර ප්‍රශ්නයක් එනවා. සමහර දැන් මෙතන කියන්නේ අර අස්වාභාවික ලිංගික හැසිරීම හෝ තදබල අශෝභන ක්‍රියා සඳහා සාක්ෂි තිබිය යුතුයි. එසේ තිබිය යුතු නමුත් අනාගතයේදී එහිදී සාපරාධී ක්‍රියාවක් සිදු විය හැකයි සිත අත්අඩංගුවට ගැනීම පොලිසියට කළ හැකිය. ඔය තමයි නීතිපතේ තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට assume කරන්න පුළුවන් අනාගතයේදී මෙහෙම හැසිරෙන්න පුළුවන්. ඒ ක්‍රියාව කරද්දී හසු වීම එකක්. එතකොට ඒ කියන්නේ ලිංගික ක්‍රියාවක් කරද්දී හසු වෙන්න එපා. එතකොට අරගෙන යන්න. හැබැයි ඔබ හිතන්නකෝ අතෙන් අල්ලගෙන ඉන්නවා කියලා. මම හිතන්නේ මේ හෝටල් කාමරවලදී මුහුදු වෙරළදී උද්‍යානවලදීත් ඔය ගැහැණු පිරිමි ළමයි තරුණ තරුණියන් අතෙන් අල්ලගෙන ඉන්නකොට පොලිසියට අල්ලන් යන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇත්තටම අනාගතයේදී සාපරාධී ක්‍රියාවක් කරයි කියලා හිතන නිසා වෙන්න පුළුවන්. මොකද ඒක අර ප්‍රැක්ටිස් එක ඇතුලේ පරිචය ඇතුලේ එහෙම ඉඩක් ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. ඒකම තමයි මෙතෙන්දිත් ඇප්ලයි වෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ එළියේ ඉන්න විෂමරිසි ප්‍රජාවට තියෙන නීතිමය සාමාන්‍ය නීතිමය ආරක්ෂාවක් මේ ප්‍රජාවට නැති නිසා. උදාහරණයක් විදිහට දණ්ඩ නීති සංග්‍රහය ඔස්සේ අපරාධකරුවන් විදිහට සලකන කොටසක් විදිහට කාලාන්තරයක් තිස්සේ හංවඩු ගහලා තියෙන නිසා නීතියේ පූර්ව නිගමන තියෙන යම් කිසි විදිහකට ඒවා පාවිච්චි වෙනවා. උදාහරණයක් විදිහට මෙතෙන්දී අදාළ වෙන්නේ නැහැ නීතිය ඉදිරියේ හැමෝම සමානයි. එහෙම නැත්නම් නීතිය හැමතෙම සර්වසාධාරණ ලෙස ක්‍රියාත්මක විය යුත්තේ කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 එක වගන්තිය තියෙන එක. එතකොට මෙතෙන්ද අදාළ වෙන්නේ නැහැ. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේම 16 2 කියලා වගන්තියක් තියෙනවා. ඒකේ කියනවා මේකේ තියෙන ලිඛිත හෝ අලිඛිත මේවට අනුකූල නැති එළියේ තියෙන නීති තියෙනවා නම් ඒවත් ක්‍රියාත්මකයි කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙම මේ අගතියට ඉඩ හදලා තියෙනවා. ඒකයි මම කියන්නේ නීතිය නිර්මාණය කරපු අගතියක් කියලා. ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි තවත් විස්තරාත්මකව කතා බහ කරමු. පොඩ්ඩක් මාරු වෙවි. තව කවුද රායිතා ප්‍රශ්න ඉදපත් කරනවද? මට තියෙනවා ප්‍රශ්නයක් අහන්න. මම තෙනුගෙන් අහන්නේ මේ තෙනු අපිට පොඩ්ඩක් කියන්නකෝ මේ සංක්‍රාන්ති සමාජභාවය කියලා කියන්නේ මොකක්ද? මේක ලිංගික නැමියාවෙන් වෙනස් වෙන්නේ කොහොමද? මේ දෙක එකක්ද දෙකක්ද කොහොමද මොකක්ද මේක කියන්නේ? ඔව් අර කියන්නේ අපි sexual orientation එක ලිංගික නැඹුරුතාවය සහ gender identity නැත්නම් ලිංගික දිශානතිය කියලා ගත්තාම ඒක ඇත්තටම දෙකක්. sexual orientation එක එහෙම නැත්නම් ලිංගික නැඹුරුතාවය කියලා ගත්තාම උදාහරණයක් විදිහට ඒක අපි කන්න ආසම කරන කෑම. ඒකට මේ එතන අදහස් කරන්නේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය එහෙම නැත්නම් යම් විදිහකට ආදර සම්බන්ධතාවයක් ඇති කරගන්නට ඒකට ජීවත් වෙන්නට කැමැති වෙන පුද්ගල පාර්ශ්වය කවුද කියන්නේ? එතරම්දී ඒක හෙටරොසෙක්ෂුවල් නම් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් අතර සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම හෝමොසෙක්ෂුවල් නම් කාන්තාවන් දෙදෙනෙක් හෝ පුරුෂයන් දෙදෙනෙක් අතර සම්බන්ධතාවය ඇති කරගන්නට පුළුවන්. බයිසෙක්ෂුවල් නම් පිරිමි පුද්ගලයෙක් සමග කාන්තාවන් දෙදෙනෙක් එහෙම නැත්නම් එක කාන්තාවක් සමග පිරිමි පුද්ගලයන් පිරිමි පුද්ගලයෙක් සමග කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයෙක්ද කාන්තාවක් සමග තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් වශයෙන් වෙන්නට පුළුවන්. මම ඒ මූලික කොටස් කණ්ඩායම් ටික ගැන විතරක් සඳහන් කරන්න. එතනදී ඒගොල්ලන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එතනදී සිද්ධ වෙන්නේ ඒගොල්ලෝ තමන් කැමති සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීම පමණයි. නමුත් අපේ ජෙන්ඩර් ඩෙන්ටිටි එක එහෙම නැත්නම්
ලිංගික අනන්‍යතාවය කියන දේ ගැන කල්පනා කරලා බැලුවොත් මෙතනදී පිරිමි ශරීරයක ඉපදුණු පුද්ගලයෙක් මම මේක වැඩි බරක් දාලා කියන්නේ ඒ පුද්ගලයාගේ මනස පිරිමියෙක් හැටියට ක්‍රියාකාරී වෙන්නේ නැහැ. එයා හිතන්නේ, එයා කටයුතු කරන්නේ ඒ හැම දෙයක්ම සමාන වෙන්නේ කාන්තාවට. එයාට කවදාවත් හිතෙන්නේ නැහැ මම පිරිමියෙක් කියලා. ශරීරයක් ලැබුණු පමණින්ම කෙනෙක්ට හිතෙන්නේ නැහැ මම ඒ ශරීරයට අදාළයි කියලා. මේ ඉන්න වහලක් ලැබුණු තරමින් ඒක තමන්ගේ නිවහන වෙන්නේ නැහැ. ඒ වගේම කාන්තා ශරීරයක ඉපදින පුද්ගලයාට ඒ කාන්තා ශරීරය ලැබුණු නිසාම එයා කාන්තාවක් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා හිතන්නේ එහෙම නැත්නම් එයා හැසිරෙන්නේ එයාගේ ක්‍රියාකාරීත්වය සියල්ලම පිරිමි මානසිකත්වයකින් තමයි සිදුවෙන්නේ. එතකොට මෙතනදී මේ ජෙන්ඩර් ඩෙන්ටිටි එකේදී අපිට අර ශාරීරිකව ඒ කියන්නේ මේ ෆිසිකලි අතකාලා බලන්න පුළුවන් දෙයක් හම්බ වෙන්නේ නැහැ. සියලුම දේ මනස හා සම්බන්ධයි. එතන තමයි තියෙන ප්‍රශ්නේ. මොකද අපි සමාජයේ පුරුදු වෙලා තියෙන්නේ මේ ශාරීරික අවයව දිහා බලලා ගෑනු පිරිමි තෝරන්නේ. නමුත් ඒක වැරදි. එතන මොකද ශරීර දෙකක් තියෙනවා පුද්ගලෙක්. ඒක අපි හැමතිස්සෙම මතක තියාගන්න. මානසික ශරීරයට වෙනමම ලිංගික අනන්‍යතාවයක් තියෙනවා. ඒ ශරීරය වෙනමම ලිංගික අනන්‍යතාවයක් තියෙනවා. ඒකට මේ දෙක ගැලපෙන්නේ නැතිකොට තමයි ඒ ජෙන්ඩර් ඩෙන්ටිටි එකේ ගැටලුව මතුවෙන්නේ. ඒකට ජෙන්ඩර් ඩෙන්ටිටි කියලා කිව්වම තමන්ම හඳුන්වන්නේ කාන්තාවක් හෝ පුරුෂයෙක් යන වර්ග දෙකෙන් කවර වර්ගයක්ද කියන එක තමයි අදාළ වෙන්නේ. සමහරක් වෙලාවට මම මේ වර්ග දෙකටම අදාළ නැහැ කියලා කියන අය සිටිනවා. හොඳයි. කවුද මිලන් රයි? ඔව් මට ප්‍රශ්නයක් තියෙනවා වෛද්‍යතුමාගෙන් අහන්න. ඇත්තටම ડોક્ટર දයනාත් සමරිසි භාවය හෝ සංක්‍රාන්ති සමාජ භාවයේ සුව කිරීම සඳහා සමහර වෛද්‍යවරුන් ඖෂධ නිකුත් කරනවා. ඒ යම් පරිේශන වල වාර්තා මේ සමාජගත කරන්න හදනවා. ඇත්තටම මේ ප්‍රශ්නේ මම මේ යොමු කරන්න ලෑස්ති වෙලා ඉඳලා මම හිතන්නේ Facebook හරහා අපිට පැතුම් ඒගොඩ වට මෙසේජ් එකක් දාලා තියෙනවා. කෙනෙක් LGBTQ වීම යම් ප්‍රතිකාර CBT කවුන්සලින් සිංහල වෙදකම වගේ දේවල් වලින් වෙනස් කරන්න පුළුවන්ද? මම හිතන්නේ ඒ ප්‍රශ්නේ අහන්න තව මේ විශේෂ කාරණාවක් තියෙනවා. ළඟකදී ඔය YouTube හරහා කවුන්සලර් කෙනෙක් ටිකක් ප්‍රසිද්ධ කවුන්සලර් කෙනෙක් මෙහෙම වෙදකම හරහා කවුන්සලින් හරහා මේ ප්‍රජාව වෙනස් කරන්න පුළුවන් කියන මතය සමාජගත කරනවා. ඉතින් ඔබතුමා මොකද්ද මේ ගැන හිතන්නේ? මොකද්ද ඔබතුමාට තියෙන අදහස? මුලින්ම මම මේකට මෙහෙම ප්‍රවේශයක් ගන්න. හොඳ කරන්න ලෙඩක් තියෙන්න ඉපේ. ලෙඩක් නැත්තම් මොකද්ද හොඳ කරන්නේ? මේක ලෝක සෞඛ්‍ය සංවිධානයනුත් කියනවා ලෙඩක් නෙමෙයි කියලා. ඇමරිකන් කොලෙජ් එකෙනුත් කියනවා නම් සයිකියාට්‍රිස් ඒගොල්ලෝ තමයි සම්පන්න මේ විශේෂයෙන් මේ මනෝවිද්‍යාව සම්මාන නිර්ණායක හදන උදවිය ලෝකෙට. ඉතින් ඒගොල්ලොත් කියනවා මේක ලෙඩක් නෑ කියලා. අපි කොහොමද මේක ලෙඩක් තියෙනවා කියලා කියන අංක එක. දෙවෙනි එක තමයි ඔය විශේෂයෙන්ම ගත්තොත් මේ තියෙන සමාජ පීඩනයත් එක්කලා මගේ පවුලේ සමරිසි ප්‍රජාවේ කෙනෙක් ඉන්නකොට ඒක මගේ පවුලටම සමහරවිට පුරුෂ මූලික සංකල්ප ඔස්සේ ලොකු උත්පීඩනයක් වෙන්න පුළුවන්. ඉතින් ඒතර මම හරි කැමති ඕනේ ගාණක් දීලා මෙයාව සාමාන්‍ය තත්ත්වයටපත් කරනවා. ඉතින් මම මේගොල්ලොන්ට කියන ජාවාරම්කාරෝ මිසක් වෛද්‍යවරු හෝ උපදේශනේ දුන්නෝ කියන කවුන්සලර්ස්ලා විදිහට මම හඳුන්වන්නවත් කැමති නැහැ. මොකද හේතුව මේක ලෝකෙ කොහෙවත් තැනක එහෙම නිශ්චිත සාක්ෂි නෑ මේ දක්වා මේගොල්ලොන්ගේ ඔරියන්ටේෂන් එක වෙනස් කරන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම නිකන් හිතන්නකො මෙහෙම මම කැමති මේ කොළ පාටට. නාරද කැමති නිල් පාටට. නේද? රාධිකා කැමති කළු පාටට. නේද? එතකොට ඇයි අපි මේ පාටවල වලට කැමති වෙන්නේ කියලා හිතුවොත් මේක ලෙඩක්ද මගේ? මම එතකොට දැන් ඕගොල්ලෝ කියන විදිහට නාරද කියන විදිහට නිල් පාටට හෝ රාධිකා කියන විදිහට මම කළු පාටට කැමති වෙ යුතුද? අන්න ඒ වගේ තියෙන මිනිස්සුන්ගේ කැමැත්ත මත පදනම් වෙන දෙයක්. ඉතින් මෙතෙන්දි පළවෙනි කොටම මම නිශ්චිත වශයෙන්ම කියනවා ඔය බොරු ප්‍රචාරවලට මිත්‍යා මතවලට අහු වෙන්න එපා. ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් හිතා ගන්නකො මේක කිසිම විදියක ආබාධයක් කියන්නේ මානසික වශයෙන් තියෙන ලෙඩක් නෙමෙයි. අනිත් පැත්තට ගත්තොත් එහෙම අපි දන්නනේ අපේ ලංකාවේ තුල වුණත් අපි හැමෝම හොඳින් දන්න ඔය විශේෂයෙන්ම LGBT කමියුනිටි එකේ කට්ටිය ඉන්න හොඳට රටේ නම ඉස්සරහට අරන් ගිය විද්‍යාඥයෝ ඉන්නවා ආකිටෙක්ට්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝගේ නිර්මාණ ගැන අපි ආඩම්බරෙන් කතා කරනවා. නමුත් ඒගොල්ලෝගේ අතින් ආවන් පස්සේ අපි ඒගොල්ලෝන්ව
යම් කිසි ලෙඩක් තියෙන මානසික ලෙඩ විදිහට හං අඩු ගන්න පෙළඹෙනවා. ඉතින් මම කියන මේක ඩබල් ස්ටෑන්ඩඩ් එකක්. ඒ නිසා මේ අහන් ඉන්න අපි හැමෝටම කියන්නේ ඕක ලෙඩක් නෙමෙයි ප්‍රශ්නයක් නෙමෙයි අනික් සාමාන්‍ය විෂම ලිංගික හැමෝටම කරන්න පුළුවන් જાති මේ අපේ අනික් LGBTI කමියුනිටි එකත් කරන්න පුළුවන්. ඒගොල්ලෝගේ ඉන්ටෙලෙක්චුවල් කැපැසිටි එක දක්ෂකම් අනික් කිසි දෙයක වෙනසක් නැහැ. ඒ නිසා ඕක ප්‍රතිකාරයක් ගන්න ලෙඩක් නෙමෙයි. ඒක හරියටම කියනවා තමන් කැමති වෙන පාටක් වගේ. තමන් කැමති වෙන කෑමක් වගේ. ඉතින් එතකොට ඒකේ පුජ්‍යලයට අනන්‍ය උදයක්. ඒ නිසා විශේෂයෙන්ම ඔය සමාජ මාධ්‍ය ජාලෝ හරි පුවත්පත් වලින් තියෙන වැරදි ඒ දැන්වීම් වලට අහු වෙන්න එපා. ඒවා ඇත්තටම කියනවා නම් පට්ටපල් බොරු. ඒකත් එක්කම ඒකත් එක්කම අහන්න තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඇත්තටම දැන් අපි දැන් ඔය කන්වර්ෂන් තෙරපි දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට ලෙඩක් තියෙනවා මේක වෙනස් කරගන්න අපි යම් මුදලක් ගෙවනවා කියලා එහෙම කවුන්සලර්ස්ලා ගැන හරි දොස්තර වෛද්‍යවරුන් ගැන අපිට අහන්න ලැබෙනවා නම් කවුරු හරි මේ කන්වර්ෂන් තෙරපි යෝජනා කරනවා නම් අපිට මොකද්ද ඒ ගැන කරන්න පුළුවන්? يعني සාමාන්‍යයෙන් කවුරු හරි කියන්නේ පුද්ගලෙක් හැටියට මට මෙහෙම කවුරු හරි වෛද්‍ය මගේ පවුල විසින් මෙහෙම මට කියනවා මගේ අම්මලා තාත්තලා මාව මේ වගේ තැනකට ගිහිල්ලා දානවා ડોක්ටර් මෙහෙම කියනවා කන්වර්ෂන් තෙරපි වලට මාව යොමු කරන්න හදනවා මම මොකද්ද මේ ගැන මට මොකද්ද තියෙන ඉතිමය හෝ මට මොකද්ද කරන්න පුළුවන්? ඉතින් පළමු කොටම අපේ වාගේ සමාජය තවමත් ප්‍රාථමිකයි. සමාජෙන්තර මගේ රස්සාව තමයි. නමුත් වෛද්‍යවරුන් විසින් යම් කිසි ඒකාධිකාරයක් අධිපති භාවයක් පවත්වාගෙන යනවානේ. කියන්නේ රෝගියාට අයිතියක් නැහැ Tamanට උඩ ප්‍රතිකාර මොකක්ද කියලා මේ තෝරා ගන්න බේරා ගන්න. ඉතින් එතකොට පළවෙනි කොටම තියෙන මේකේ තියෙන අපේ වාගේ රටවල ගන්න තියෙන පියවරවල ධර්ම සීමිතයි. පළවෙනි එක තමයි මේක ඇත්තටම ගත්තොත් එහෙම කෙනෙක් බලහත්කාරයෙන් හෝ එහෙම දෙයක් කරන්න තියෙනවා නම් ඉස්ලාම වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් නම් මේක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තියෙනවා. ඒකට කියන්න පුළුවන් මෙන්න මෙහෙම එකක් තියෙනවා මේක පිළිගත් ක්‍රමවේදයක්ද මේකට මාව යොමු කිරීම හරියද මේකට මෙහෙම මට අසාධාරණයක් වෙනවා කියන එක කියන්න පුළුවන්. දෙවෙනි එක තමයි කොලෙජ් ඔෆ් සයිකියාට්‍රිස්ට්. මම හිතන්නේ ඒගොල්ලෝ හැමෝම පිළිගන්නවා විවෘත මානසිකින් පිළිගන්නවා කොලෙජ් ඔෆ් සයිකියාට්‍රිස්ට් කියන එක මේ වෙලාවේ මේක මානසික ලෙඩක් නෙමෙයි කියලා තමයි ලංකාවේ. ඒගොල්ලන්ට අපි විතර කම්ප්ලේන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් අනිත් පැත්තට ගත්තොත් එimhe සාමාන්‍ය නීතියට ප්‍රතිකාරයක් ගැනීම හෝ නොගැනීම මගේ පුජ්‍යලික අයිතිවාසිකම. මට බෙහෙතක් නොගෙන ඉන්න ඕන කියලා තේරෙනවා නම් ඒක වෛද්‍යවරයෙක් විදිහට මටවත් එක තීරණය කරන්න බෑ. එයාගේ ජීවිතයට හානියක් වෙන අවස්ථාවකදී හැරෙන්න. ඒ කන්සෙන්ට් කියන එක කැමැත්ත කියන එක අවශ්‍යයි. ඒතකොට ඒකට යම් විදිහකට නීති අනුකූලව පරිසරයක් මම තමයි මේ පැත්ත ගැන රාධිකාගෙන් පිටියක් අහලා බලන්න. රාධිකාව එකතු කරමු අපි නේද? තියෙන නීතිමය තත්ත්වය යටතේ ඒ කියන්නේ කැමැත්ත එහෙම නැත්නම් කන්සෙන්ට් එක කියන එක හරිම ට්‍රිකි විදිහට මේ ලංකාවේ මේ වෙනකොට නිර්වචනය වෙලා තියෙන දැන් අවස්ථා ගණනාවක ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳ නීතිපතිවරයා මේ පිළිබඳ තමන්ගේ මතය දක්වලා තියෙනවා 2014 16 වගේ අවුරුදු වල 18 අවුරුද්දෙත් එතෙන්දී නීතිපතිවරයා මෙතනකට කියලා තියෙනවා මේක සම්බන්ධයෙන් මේක මූලික කරගෙන මිනිස්සුන්ව ඩිස්ක්‍රිමිනේට් කරන්න බෑ. එහෙම නැත්නම් වෙනස්කම් වලට ලක් නොකළ යුතුයි කියලා. ඉතින් ඒ කියන්නේ මේක ඩිස්ක්‍රිමිනේෂන් සඳහා බේසිස් එකක් නෙමෙයි. වෙනස් කොට සැලකීමට පදනමක් නොවේ කියලා. මොකද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.2 ව්‍යවස්ථාවෙත් වෙනස් කොට සැලකීමේ පදනම් ටික සඳහන් කරලා තියෙනවා. එතන ස්ත්‍රී පුරුෂ භාවයක් තියෙනවා, සමාජ භාවය නැහැ. නමුත් මේක ඒකට ඒ කියන්නේ වෙනස් කොට සැලකීම් සිදු කරන්න පදනමක් කරගන්න එපා. මේ ඔරියන්ටේෂන් හෝ ඒ කාරණා සම්බන්ධ කරගන්න එපා. ජෙන්ඩර් සම්බන්ධයෙන් ඩිස්ක්‍රිමිනේට් කරන්න එපා කියනකොට ඇත්තටම ඒ ජෙන්ඩර් සම්බන්ධ ඩිස්ක්‍රිමිනේෂන්ස් වෙනවා කියන එක එහෙමනම් පිළිඅරන් තියෙනවා රාජ්‍යය. අනික් පැත්තේ ඩිස්ක්‍රිමිනේෂන්ස් වෙනවා කියලා පිළිඅරන් තියෙනවා. සහ 2010 දැන් මරදාන පොලිස් නිලධාරියෙකුට විරුද්ධවත් මේ නීතියම ක්‍රියාත්මක වුණා. මේ කියන අපරාධ නීතියම ක්‍රියාත්මක වුණා. මොකද පොලිස් නිලධාරියෙක් කියලා මම හිතන්නේ පස්සේ දන්නේ. ඒ සිද්ධියේදී ඒක ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අභියාචනය ගියාට පස්සෙත් එතෙන්දී බෙදුණු තීන්දුවක් ඒ කියන්නේ විසම්මුතික තීන්දුවක් ලබා දෙන්නේ එතෙන්දී කියනවා අත්හිට උසිර දඬුවමක් දෙනවා. මම ඒකයි කියන්නේ අර ආයුධ තිබුණාට අපි ගහන්නේ නැහැ කිව්වට ආයුධ පෙන්නන එකත් ප්‍රශ්නයක් නීතිය ක්‍රියාත්මක කරන අය. අත්හිට උසිර දඬුවමක් දීමෙන් පවා ව්‍යංගාර්ථින් අපිට කියන්න පුළුවන්
මේ අත්හිටවල හරි සිරදඬුවමක් දුන්න දඬුවමක් තියෙනවා මේක අපරාධයක් කියලා එතකොට එස්ටැබ්ලිෂ් වෙනවා අනිත් පැත්තෙන් සිරදඬුවම අත්හිටවපු නිසා අපිට කියන්න පුළුවන් ඒක මේ නිකන් එහෙම දෙන්නේ නැහැ එහෙම තිබ්බට ක්‍රියාත්මක කරන්නේ එහෙම කියන්නේ එහෙම ඒක වැඩක් නැත්නම් ඇයි අපි තියාගෙන ඉන්නේ කියන ප්‍රශ්නේ එනවා ඒ කන්සෙන්ට් එක තියෙනවා නම් වැඩිහිටියන් දෙදෙනෙක් අතර කැමැත්තෙන් සිද්ධ වෙනවා නම් ලිංගික ක්‍රියාවක් හෝ ලිංගික හැසිරීමක් ඒ සම්බන්ධයෙන් දියුණු රටවල නම් කිසිම විදිහකින් නීතිය බලපවත්වන්නේ නැහැ. අද මම පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ කාරණාවක් තියෙනවා. අපි දැන් අර ඉස්සර කතා වුණේ අර මේ වෛද්‍යවරු සහ සමහර විට මනෝ වෛද්‍යවරු මේක හොඳ කරනවා කියන විශාල මුදල් අරගන්නවා දැන් මේ දානවා අපි දන්නේ බොහොම හිතවත් එහෙම අයත් ඔය මේ හොඳ කරන්නම් කියලා මේ ලෙඩක් නොවන දේ හොඳ කරන්නම් කියලා උන් කියනවා. කියලා යම් යම් මුදල් ගන්න එහෙම අපි දන්නවා. ඉතින් මෙහෙම අයට අපිට මෙහෙම අයට නීති අනුකූල මොන හරි ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් තියෙනවා. නාරද ඒක චුට්ටක් සංකීර්ණ ඒ කියන්නේ ටිකක් ට්‍රිකි මූලික වශයෙන්ම අර වෛද්‍යතුමා කිව්වා වගේ කම්ප්ලේන්ට්ස් දාන්න පුළුවන්. මොකද වෘත්තීය භාවිතය ඇතුළේ මේගොල්ලෝ මේක කරන්නේ තමන්ගේ වෘත්තීය ජීවිතයේදී තමන්ගේ ජොබ් එක රැකියාවේ ඩියුටි එක කරද්දී තමයි මේ වගේ දේවල් වෙන්නේ. එතකොට මේ නිලධාරිය අයිති ආයතනයට උදාහරණයක් විදිහට මේ මනෝ වෛද්‍ය චිකිත්සකයන් හෝ මනෝ වෛද්‍ය උපදේශකයන් සම්බන්ධයෙන් බලපවත්වන ආයතනයට පැමිණිලි කරන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව අපි දකින දේ තමයි සාමාන්‍යයෙන් ඒ වෘත්තීය ආයතනයේ මූලික තැනටම මේක පැමිණිල්ල කරාට ඒක ගොඩක් වෙලාවට අපි දන්නා මේ වෘත්තිකයන් එකිනෙකාව රකින්න එකක් තියෙනවනේ ඕනම වෘත්තියක. ඉතින් එතකොට මේක එතනින් යුක්තියක් ඉටු නොවෙන්න වැඩි ඉඩක් තියෙනවා. එසේ අගතියක් කරන පුද්ගලයා ඒ වෛද්‍ය නිලධාරියා හෝ ඒ පෙනී සිටින කෙනා රජයේ සේවකෙක් නම් තමන්ගේ නිල දුරේ ඒ ඇතුලේ නම් කටයුතු කරනකොට නම් මේ සිද්ධිය උනේ මානව හිමිකම් කමිෂන් එකට යන්නට අවස්ථාව තියෙනවා සහ රජයේ නිලධාරියෙක් නම් මානව හිමිකම් කමිෂන් එක හරහා ඒ පැමිණිල්ලේ ඒ අංකයත් එක්ක ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අවස්ථාව තියෙනවා. නමුත් පුද්ගලික තැනැත්තෙක් නම් මේක කරන්නේ උදාහරණයක් විදිහට හොස්පිටල් එක ડોක්ටර් කෙනෙක් නෙවෙයි ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකේදී මේක වෙන්නේ. එහෙමනම් අවස්ථා ඉතාම සීමිතයි. ඒක ලංකාවේ මානව හිමිකම් නීති රාමයේ තියෙන එක දුර්වලතාවයක්. ප්‍රයිවට් ඇක්ටර්ස්ලට එහෙම නැත්නම් පුද්ගලික තැනැත්තන් විසින් අයිතිවාසිකම් උල්ලංඝනය කරනකොට එයා මානව හිමිකම් විදිහට නීතිය ඉස්සරහා ගණන් ගන්නේ නැහැ. ඒ කියන්නේ මූලික අයිතිවාසිකම් විදිහට ගණන් ගන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා එතන ඒ නීතියේ හිඩැසෙන උන් රිංගල පලා යන්න අවස්ථාවක් ඒගොල්ලන්ට තියෙනවා. ඒ නිසා ටිකක් අසීරුයි. නමුත් කිසිම විදිහකින් මම කියන්නේ නැහැ නාරද මේ සඳහා උත්සාහ නොකළ යුතුයි කියලා. මෙතන වැඩේ තියෙන උත්සාහයෙන් පවා ඒ අරගලයක් නිර්මාණය වෙනවා. ඒ ගැන සාකච්ඡාවක් ඇති වෙනවා. එතකොට තව දන්න කෙනෙක් ඒකට අඩුම ගානේ එතෙන්ට ඒ අගතියටපත් වෙන එකෙන් වැළක්වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේවට එරෙහි වීම, හැකි දේ කිරීම අනිවාර්යයෙන්ම මිනිස්සු විදිහට අපේ වගකීමක් කියලා මම හිතනවා. වරා සූදානම්ින් ඉන්නව නේද ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කරන්න? ඔව් මම අහන්න යන්නේ මේ තේනුගෙන් තේනු මුලදී පැහැදිලි කරා මේ සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවය කියන්නේ මොකක්ද කියලා. අපි නිතර දකිනවා පුවත්පත්වලත් වෙබ් අඩවිවලත් මේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට එරෙහිව සිදුවන හිංසන අඩන්තේට්ටම් තාඩන පීඩන වගේ ගැටලු. අපිට පොඩි කෙටි පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන්ද මොනවාද සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෝ මුහුණ දෙන මූලික ප්‍රශ්න ලංකාව වගේ රටක? කොහොමද ඒක ඒගොල්ලන්ගේ ජීවිතයට සහ අයිතිවාසිකම් වලට බලපාන්නේ කියලා? ඔවර මූලිකම ප්‍රශ්න තමයි මම දකින විදිහට මේ පුද්ගලයන්ට අර කලින් කිව්වා වගේ තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව නැති වෙන. මොකද දැන් විශේෂයෙන්ම සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන්ට මේ පවුලෙන් නිරපා හැරීම සිද්ධ වෙන්නේ අවුරුදු 13-14 වගේ වයසේදී. එතකොට ඒ කියන්නේ පුඩා ළමෙක්ව පවුලෙන් මේ අයින් කරාම ඒ පුද්ගලයාට එතනින් පස්සේ මොනවද වෙන්නේ කියන එක අපිට මේ වගේ ලංකාවේ අපිට දකින්න හම්බ වෙන අපිට ආරවලින් පිරිච්ච සමාජයක මේ හිතා ගන්න පුළුවන්. ඒත් එක්කම ඊළඟට මම දකින මේ ගැටලුව තමයි අර මම කිව්වා වගේ අධ්‍යාපනය සම්බන්ධව. අධ්‍යාපනය කියලා කියන්නේ මිනිසෙකේ මූලිකම අයිතිවාසිකම. එතකොට ඒ අධ්‍යාපනය ලබන්න ඕනම දරුවෙක්ට අනික් දරුවන්ට සමාන තියෙන අයිතිවාසිකම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට තහවුරු වෙලා නැහැ පාසල. අඳුම් ගන්න අපි දැන් ගුරුවරයෙක් වුණාම ඒ ගුරුවරයා තුළ ළමයාගේ මානසික සෞඛ්‍ය තේරුම් ගැනීමේ හැකියාවක් තිබේ. එහෙම හැකියාවක් තිබෙන ගුරුවරු අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඔය අධ්‍යාපන රටාව තුළ. ඊළඟට තියෙන ගැටලුව තමයි මේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් මොකද දකින්නේ?
මම රැකියාව කියන දෙයට එන්න කලින් මම සෞඛ්‍ය සම්බන්ධ වෙන්න මොකද සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයා තමයි මුළු ජීවිත කාලයම විශේෂයෙන්ම මේ සංක්‍රාන්තික ක්‍රියාවලිය ආරම්භ කළොත් ඒ සංක්‍රාන්තික ක්‍රියාවලිය ආරම්භ කළ දවසේ සිට ඒ පුද්ගලයා මේ අතරින්ම වෛද්‍යවරයා කියන පුද්ගලයාත් සමග බොහොම කිට්ටු සම්බන්ධතාවයක් තිබිය යුතු වෙනවා. ඉතින් ඒ පුද්ගලයාට කොහොමද ප්‍රතිකාර දෙනවා, ශල්‍ය කර්ම තියෙනවා. ඔය හැම දෙයක්ම සිදු වෙනකොට මේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුල සිදුවන අකටයුතුකම් නොසලකා හැරීම දිහා බැලුවාම එතනදී අපිට මේ පුද්ගලයන්ට තමන්ගේ සංක්‍රාන්තික ක්‍රියාවලිය නිසි ආකාරයෙන් පවත්වාගෙන යන්න තියෙන යම් බාධක හමු වෙනවා. මේ බාධක තුලින් මගේ අත්දැකීම් වලදී මට දැනගන්න කියන්නේ මටම ඇවිල්ලා කියපු සමහර අවස්ථා තියෙනවා. මම මේ ශල්‍ය කර්මය කරගන්න මම ගොඩක් කල් අවුරුදු ගානක් බලාගෙන හිටියා. මට මේක කරගන්න බැරි නම් මේ වෙලාවට මම ජීවත් වෙන්නේ මොකද? මම ජීවත් වෙලා වැඩක් නෑ. මට මේ ජීවිතෙන් ඇති වැඩක් නෑ. ඒ ඉතාමත්ම බරපතල තත්ත්වයක්. ඒ පුද්ගලයෙක්ට තමන්ගේ ජීවිතයේ තියෙන වටිනාකම ගැන හැඟීමක් නැති වෙන අවස්ථාවක් කියලා. ඉතින් ඊළඟට රැකියාව කියන එක ගත්තොත් අපි දන්නවා මේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට විශේෂයෙන්ම අර සාමාන්‍යයෙන් අපි අර මේ රාමුවකට කොටු වෙලානේ මේ ලිංගික චරාරට දිහා බලන්නේ කොහොමද මේ පුද්ගලයා හැසිරෙන්නේ කියලා. ඒකට ඒයින් පොඩ්ඩක් වෙනස් වෙච්ච කෙනෙක් රැකියාව අවස්ථාවකට ආවොත් එහෙම නැත්නම් බොහෝ දුරට සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන් බොහොම අය හඳුනා ගන්න ටිකක් පහසුයි. එවැනි අවස්ථාවක එහෙම නැත්නම් මේ නීතිමය ලියවිලි එහෙම නැත්නම් අධ්‍යාපන සාහිතිකවල පරස්පර විරෝධීභාවයක් තියෙනවා නම් මේ පුද්ගලයාගේ ස්වરૂපය හා එතනදී මේ පුද්ගලයාට රැකියාව අවස්ථාව ලැබෙනවා වෙනුවට මුහුණ දෙන්නට වෙන්නේ වෙනත් ලිංගික අපචාරයකට ලක් වෙන්න හෝ එසෙන් නැත්නම් වාචිකව සිදුවන හිරිහැරවලට ලක් වෙන්න. බොහෝ දුරට 99%ක් වගේ රැකියාව ලැබෙන්නේ නැහැ. එතනදී කොහොමද පුද්ගලෙක් ජීවත් වෙන්නේ කියන ගැටලුව මතුවේ. ඉන් පස්සේ අපි දැන් පවුලෙන් අයින් වෙන පුද්ගලයාට වෙනත් තැනක නවාතනක් ගන්න කියන ඉතාමත්ම අපහසුයි. නවාතැන් දෙන්නේ නැහැ. ස්වරූපය හා සමග එක්කෝ මේ හැඳුනුම්පත ගැලපෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ හැඳුනුම්පත ගැලපුණත් මේ පුද්ගලයාගේ සමාජය දකින්න මොකද්ද වෙනසක් තියෙනවා. ඒ වෙනස සමාජය අනුමත කරන්නේ නැහැ. ඉතින් ඊතරදී මේ පුද්ගලයාට නවාතනක් කියන දේ ලැබෙන්නේ නැහැ. ඒක කොහෙද නතර වෙලා ඉන්නේ. ඒකට තමන්ගේ මූලිකම අවශ්‍යතාවයන් සොයා ගන්නට බැරි මට්ටමක තමයි බොහෝමයක් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සිටින්නේ. හොඳයි. කවුද? රායි වරා කවුද? මට ප්‍රශ්නයක් තියෙනවා නාරද ආයේ නැවතත් වෛද්‍යතුමාගෙන් අහන්න. මොකද මේ වෙලාවේ අපි හිතනවා ඇත්තටම අපි මේ සාකච්ඡාවට පිවිසෙන කොටත් අපි සමහර විට ඒ කියන්නේ LGBT කමියුනිටි එකේ ඉන්න පිරිසට ආමන්ත්‍රණය කරනවට වඩා පිට මේක බලාගෙන ඉන්න යම්කිසි කුතුහලයක් ප්‍රශ්න තියෙන පිරිසව එකතු කරගන්න තමයි අපි මේ බැලුවේ. ඒත් එක්කම මේ වෙලාවේ සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී දරුවෙකු සිටින දෙමව්පියෙක්ට වෛද්‍යවරයෙක් ලෙස ඔබතුමාට මොන වගේ උපදෙස් දෙන්න පුළුවන්? මම හිතන්නේ ඒකත් පොඩ්ඩක් අපිට විස්තර කරන්න පුළුවන් නම්. මොකද සකිතයක් තියෙනවා, බයක් තියෙනවා, මගේ දරුවා කොන් වේද නැත්නම් මේක මට හොඳ නැද්ද, දරුවට හොඳ නැද්ද, ගෙවල් වලින් මොකක් කියලාද, ඒ වගේ ප්‍රශ්න තියෙන අවස්ථාවක වෛද්‍යවරයෙක් හැටියට ඔබතුමා මොකද්ද අම්මලා තාත්තලාට කියන්නේ? මූලික වශයෙන්ම දැන් මේක මම මත් පදනම් වෙලා මගේ තියෙන මම කොහොමද මේ හැන්ඩල් කරන්නේ කියන තත්ත්වයට කතා කරන්න විශේෂයෙන් මම මේ දිගටම දැන් අවුරුදු 20ක් 25ක් විතර මේ LGBTIQ ප්‍රජාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රසිද්ධ පෙනී හිටන කෙනෙක්. ඉතින් එතකොට මම ජීවත් වෙන්නේ ඔය කියන පුරුෂ මූලික මූලධර්ම වලට ස්කොට් වෙච්ච කොන්සර්වේටිව් සොසයිටි එක. ඉතින් සමහරලාට මිනිස්සු මගෙන් කතා කරාම අහන්නේ හරි ඔයාගේ පුතාලා දෙන්නෙක් කියනවා. ඔයාගේ පුතාලා දෙන්න එහෙම වුණොත් ඔයගොල්ලෝ ඔයා මොකද කරන්නේ? හොඳ ප්‍රශ්නයක්. ඒක මම හිතන්නේ ඒක ඒගොල්ලෝ පැත්තෙන් එහෙම නොඇසිය යුතු ප්‍රශ්නයක් කියලා. ඒක ඒගොල්ලොන් තියෙන ප්‍රශ්නයක්. ඉතින් මම හිතනවා ඒක බොහොම සාධාරණ ප්‍රශ්නයක් කියලා. මගේ උත්තරේ සරලයි. දරුවෙකුට දෙමාපියෙක් විතර රැකවරණයක් දෙන්න පුළුවන් කෙනෙක් වෙන මේ ලෝකේ නැහැ. ඉතින් පළමු කොට මගේ දරුවාගේ තියෙන ලිංගික දිශානතිය අනුව
සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක අනුව ලිංගික නැමියාව අනුව කොහෙත්ම එයාගේ හැකියාවන් තීරණය වෙන්නේ නැහැ. එයාගේ වෘත්තිමය භාවය ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක අතිශය පුජ්‍යලික කාරණයක්. ඒ පුජ්‍යලික ජීවිතය එයාට විඳීමේ අයිතිය මගේ දරුවෙක් වීම නිසා මම අහිමි කරන්න කොහෙත්ම සූදානම් නැහැ. ඉතින් ඒකට කරන්න ඕන එකම දේ තමයි එයාට පුළුවන් තරම් ශක්තියක් වෙන්න. ශක්තියක් වෙලා මේ තත්ත්වෙට මුහුණ දෙන්න පුරුදු කරන්න. මොකද හේතුව දැන් මේ අපේ වාගේ මේ සමාජයක මේ කියන LGBTI කමියුනිටි එකේ කෙනෙකුට ජීවත් වෙන්න යෝධ ශක්තියක් අවශ්‍යයි. විශේෂයෙන්ම ගැරහීම්, කොන්කිරීම්, වෙනස් කොට සැලකීම්, අධ්‍යාපනයේ තියෙන අයිතිවාසිකම් නැතිවීම, රැකියා අවස්ථා නැතිවීම මේ කියන හැම දෙයකටම මුහුණ දෙන්න වෙනවා. එතකොට මේ මුහුණ දෙන හැම වෙලාවකම ඒ පුජ්‍යලයා වැටෙනවා. එහෙම වැටිච්ච මිනිස්සු මම තරම් දැකලා තියෙනවා. ඉතින් මම කියනවා අපි දෙමාපියෝ විදිහට, අපි සහෝදරයෝ විදිහට, අපේ වෙන ඥාතියෙක් විදිහට, මිත්‍රයෝ විදිහට අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේගොල්ලෝ පුළුවන් තරම් උනන්දු කරන එක. ඒගොල්ලොන්ගේ සමාජගත වෙන්න උනන්දු කරන ඒගොල්ලොන්ට ශක්තියක් වෙන එක. උදාහරණයක් කියලා ගත්තොත් එහෙම අපේ ගෙදර පොඩි සාද තියෙනවා, ඉතින් උපන්දින සාධාරණව තියෙනවා. ඉතින් එතකොට අඩුව තරමේ මගේ මිත්‍රයෝ, ළඟම මිත්‍රයෝ ඒ සමාජවලින් මම කියන්නේ LGBT කමියුනිටි එක කට්ටිය අපේ ගෙදර එනවා. ඉතින් එතකොට අපේ ගෙදර තුලින් මේක normalize කරනවා. දෙවෙනි කොටම මගේ පුතාගේ යාළුවෝ තරම් එනවා අපේ ගෙදර. පුතාලාගේ යාළුවෝ එනවා. ඒ ප්‍රජාවන් වලට LGBT කමියුනිටි එක represent කරන කට්ටිය. ඒගොල්ලන්ට මම මගේ දරුවන්ට වගේ මම සලකනවා. ඉතින් එතකොට මේක අපේ ගෙදරින් මේ පාඩම පටන් ගත්තොත් කවදා හරි දවසක තව අවුරුදු 10කින් 15කින් හරි මේක සමාජය පුරාම විසිරලා යාවි. මේ වාගේ කට්ටියත් එක්ක අසුරු කිරීම කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ නිසා මම කියන්නේ මේ දෙමව්පියන්ට බොරුවට තැන් තැන් වල රස්සියාදු වෙන්න එපා, සල්ලි වේදම් කරන්න එපා. ඕක ලෙඩක් නෙමෙයි. ඕක ඊටාම සාමාන්‍ය දෙයක්, සාමාන්‍ය සිදුවීමක්. පළවෙනි දේ දෙමව්පිය දෙර කරන්න පුළුවන් දේ තමයි අපි සාමාන්‍ය දරුවෙකුට කරනවා වගේ පුළුවන් තරම් යාර ශක්තියක් වෙන්න. පුළුවන් තරම් මේකට මුහුණ දෙන්න එයාගේ පිටිපස්සෙන් ඉන්න. මම හිතනවා එතකොට ගොඩක් වෙලාවට ඒගොල්ලොන් මේ ලෝකේ ජය ගන්න පුළුවන් වෙයි. මේ ලෝකේ ජයග්‍රහණය කරලා තියෙන ලෝකේ නම් තියෙන කට්ටිය ගත්තොත් එම වැඩි හරියක් සෑහෙන සැලකිය යුතු ප්‍රතිශතයක් නිර්මාණ ශීලීත්වයේ තියෙන සහ අනිකුත් ඉන්ටෙලෙක්චුවල් කැපැසිටි එක තියෙන කට්ටිය ගොඩක් ඉන්නවා මේ කියන LGBTI කමියුනිටි එකේ. ඉතින් එතකොට ඕගොල්ලෝගේ දරුවාගේ ඔරියන්ටේෂන් වෙනස් කරන්න මේ එයාට යන්න ඕන පාර හදන්න. මම නාරද මේ තෙනුගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඇත්තටම තෙනු මේ සංක්‍රාන්ත සමාජවාදී කියන නැත්නම් ට්‍රාන්ස් තැනැත්තන්ට ශ්‍රී ලංකාවේ නීතියෙන් හිමි වී ඇති අයිතිවාසිකම් මොනවද හා ඒ තුලින් ඇත්තටම මොන වගේ දේවල් තව වර්ධනය විය යුත්තේ ගැන අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. මොකද මේක විශේෂයි. අපි මේ නිතර මේ LGBTIQ කියලා මේ ස්පෙක්ට්‍රම් එකේ ඔක්කොම ටික මෙහෙම එක දිගට පෙළගස්සගෙන කතා කරත් ඇත්තට මේ තියෙන අයිතිවාසිකම් මෙතන තියෙන ප්‍රශ්න හුඟක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් ඒ අයිතිවාසිකම් අහිමි වෙන තැන් ගැන පොඩ්ඩක් කතා කරලා ඒව තවත් වර්ධනය කරන්න පුළුවන් තැන් ගැන පොඩ්ඩක් අපිට විස්තර කරනවාද? ඇත්තටම විරයි මේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට නීතියෙන් ලැබිලා තියෙන අයිතිවාසිකමක් දෙන්න නැත්නම් ආරක්ෂාවක් නැහැ. ඒක තමයි මම දකින්නේ. බොහොම අමාරුවෙන් කියන්නේ ක්‍රියාදරෙන් පිරිසකගේ සහ මානව හිමිකම් කමිෂන් සභාවේ තියෙන්නේ ඔවුන්ගේ උත්පන්න සාතිකයේ අදාළ වෙනස්කම් කරගන්න සහ ඒ නීතිමය ලියකිය විදි වෙනස් කරගන්නට යම් කිසි විදියකට ප්‍රතිපාදනයක් සකස් කරලා දීලා තියෙනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මේ පුද්ගලයන්ට නීතියේ රැකවරණය ලැබලා තියෙනවා ඒගොල්ලෝගේ අයිතිවාසිකම් ලැබෙනවා. එහෙමනම් මම කලින් කියපු ප්‍රශ්න ටික තේරෙම මම කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එතනදී ඒගොල්ලන්ට අසාධාරණයක් වෙනකොට ඒගොල්ලෝ නීතිය හමුවට යෑමේ ඉඩකඩ තියෙනවා. මෙතන ඇති වෙලා තියෙන තත්ත්වය තමයි අසාධාරණයක් වුණාම ඒගොල්ලන්ට නීතිය හමුවට ගියත් ඒගොල්ලන්ට එතනින් වෙන්නේ අසාධාරණ. ඉතින් මූලික වශයෙන්ම මේ මම ඇත්තටම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් පමණක් නෙවෙයි LGBT ප්‍රජාවම කියන එක ගැන මෙතනදී කතා කරන්න කැමති. මේ අයව කියන්නේ අපරාධකරයන් හැටියට හඳුන්වා දීලා තිබෙන ඒ නීති ඉවත් වීමට ලක් වෙන්නට ඕනේ. අපි කවුරුත් කැමති නෑනේ ඉපදෙනකොටම මේ අපරාධකාරයෙක් හැටියට මේ අපිට ලේබල් එකක් කරනවානේ. මොකද එහෙම දෙයක් කරලා නැත්නම්
එතනදී අපි කොහොමද එහෙම වෙන්නේ? පුද්ගලයෙක් LGBT කමියුනිටි එකට අදාළ වෙන්න ඒ පුද්ගලයා දැනගෙන ඉන්නේ නැහැ ඉපදෙන්නේ. එයා ඉපදිලා සෑහෙන කල ගියාට පස්සේ දැනගන්නේ මම කවුද කියලා. එතනදී ඒ වගේම මේ දෙමාපියෝ වුණා දරුවෙක් හදනකොට පස්මහ බැලුම් බලලා නෙවෙයි මේ දරුවා හදන්නේ. එහෙමනම් මේ කණ්ඩායම ඉපදෙන එක නවත්තන්න පුළුවන්. ඉතින් ඒ අනුව බලනකොට මේ නීතිය තුළ මේ පුද්ගලයන් අපහසුතාවයට ලක් වෙන ඉතාමත්ම පැරණි සහ මේ ඒ කාලයේ සිටි පාලනයේ සිටි පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් මත මේ පනවලා තියෙන නීති රීති නැවතත් සැලකිල්ලට භාජනය කරලා ඒවා නිවැරදි විය යුතුයි. ඒත් එක්කම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ එහෙම නැත්නම් යම් යම් නීති ප්‍රතිසම්පාදන තුළ මේ පුද්ගලයන්ව අන්තර්ගත විය යුතුයි. එතනින් ඒගොල්ලන්ගේ ආරක්ෂාව සහතික වෙන්නට ඕනේ. විශේෂයෙන්ම අපිට සාමාන්‍ය පුද්ගලයන් හැටියට මුලින්ම මුණ ගැහෙන්නේ නීති හා සම්බන්ධව පොලිසිය. ඉතින් පොලිස් රාජකාරියේ නියුතු නිලධාරීන්ට පළමුවෙන්ම අවබෝධය ලබා දෙන්නට ඕනේ මේ පුද්ගල කණ්ඩායම් පිළිබඳව. ඒ ඉතාමත්ම බරපතල තත්ත්වයක් ඔවුන්ට මේ පිළිබඳව මේ අවබෝධයක් නොමැති වීම. හොඳයි. වරා. නාරද මං මගේ ප්‍රශ්නය අහන්න යන්නේ රාධිකාගෙන්. තා මේ Facebook එකේනොත් ශාලින්දි විජේතුංග ප්‍රශ්නයක් අහලා තිනවා ලංකාවේ මේ 365 රිපීල් කරන්න පුළුවන්ද කියලා 365 එක. රාධිකා පොඩක් හිතන්න දැන් දකුණු ආසියාවේ බැලුවම භූතානය, ඉන්දියාව, නේපාලය වගේ රටවල් මේ LGBTIQ ප්‍රජාවගේ අයිතිවාසිකම් නැත්නම් ප්‍රජාවගේ අනන්‍යතාවය අපරාධයක් කියන එක වෙනස් කරලා ඒවා පිළි අරගෙන ප්‍රගතිශීලී විදිහට ඉස්සරහට යනවා. ලංකාවේ අර ශාලින්දි අහපු ප්‍රශ්නෙත් එක්ක මොන වගේ ශක්‍යතාවයක්ද තියෙන්නේ මේක කරන්න පුළුවන්ද? මේ සහ ලෝකේ වෙන රටවල් වල නැත්නම් අර මං කියපු උදාහරණ වලින්ම ඔයාට ඕනනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් මේ කොහොමද ඒ රටවල උන්නේ මොනවාද දීලා තියෙන අයිතිවාසිකම් ගැන එක්කම වගේ. දැන් ඩීක්‍රිමිනලයිස් කිරීම නැත්නම් නිර්සාපරාධීකරණය කිරීම කියන එක තමයි ඔය ඔතන කතා කරන්නේ. කියන්නේ මේක අපරාධයක් නෙමෙයි. සමරසියෝ සංක්‍රාන්ති සමාජභාවී වීම ඒ හැසිරීම ප්‍රකට කිරීම අපරාධයක් නොවේ කියන තැනට ලංකාව ගේන නම් ඔය ඒක ක්‍රිමිනලයිස් කරලා තියෙන වගන්ති ඒ සෙක්ෂන්ස් රිපීල් කරන්න ඕනේ, අයින් කරන්න ඕනේ. එතකොට වෙන රටවල් ගත්තාම දැන් ඉන්දියාව 2018 අවුරුද්දේදී ඔය ලංකාවේ 365 වලටම සමකාර්ය වගන්තියක්. ඒ කියන්නේ ඔය කතාවම කියන වගන්තිය තමයි මොකද ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහයේ කාබන් කොපියක් වගේ එකක් තමයි ලංකාවට ගේන්නේ මැකොලේ සාමීරය හදපු. එතකොට ලංකාවේ 365 වලට සමකාර්ය වගන්තිය තමයි ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 377. එතකොට මේකට දීර්ඝ කාලයක් දශක ගානක් තිස්සේ 2001 අවුරුද්දේ වගේ ඉඳන් නෑෂ් ෆවුන්ඩේෂන් වගේ සිවිල් සංවිධාන ඊළඟට ක්‍රියාකාරීන් මේකට අරගල කරලා 2018 දී ඔවුන් තීරණය කරනවා මේ කියන 300 දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. එකඟ නැහැ. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. ඒ නිසා මේක රිපීල් කරන්න මේක ඒ කියන්නේ අනිත් පැත්තෙන් කියනවනම් මේ සමරසියෝ සංක්‍රාන්ති සමරසිය ඒ හැසිරීම් නිර්සාපරාධීකරණය කරන්න නව නීති ගේන්න පාර්ලිමේන්තුවට පවරනවා. යම් කිසි කාලයක් ලබා දෙනවා මේක කරන්න. එතකොට අධිකරණය සහ පාර්ලිමේන්තුව එකතු වෙලා කරපු කාර්යයක් අපි ඉන්දියාවේදී දකින්නේ. ඊළඟට භූතානය වගේ රටක් ගත්තත් මේක ඩීක්‍රිමිනලයිස් කරනවා ඊටම මෑතකදී. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වරා මෙතන මේ රටවල ආර්ථික සමාජීය සංස්කෘතික කාරණා ගත්තාම මේ මිනිසුන්ගේ සිතුම් පැතුම් ගත්තාම ඒකත් එක්කම අපි නීතිය පැත්තෙන් වෙන වෙනස්කම ඒක වෙනම ගන්න බෑ. ඒ කියන්නේ නීතිය පමණක් වෙනස් කරාට හරියන්නේ නැහැ. නීතිය වෙනස් කරන්නට මහා විශාල වෙනසක් වෙන්න අවශ්‍යයි මිනිස්සුන්ගේ මේ සිස්ටම් එක ඇතුලේ. උදාහරණයක් විදිහට අපි මේක රිපීල් කරන්න යනවා නිර්සාපරාධීකරණය කරන්න යනවනම් නඩු කියන්නේ කවුද? නඩු කියන්නේ කාත් එක්කද? නඩු අහන්නේ කවුද? ඔය ප්‍රශ්න ටික ඔක්කොම අපිට බලපානවා. විශේෂයෙන්ම ජුඩිෂියල් මයින්ඩ් එක එහෙම නැත්නම් අධිකරණයේ මනස කියන එක ඊටම වැදගත් කාරණයක් මේ වගේ කාරණයකදී. මොකද ප්‍රෝග්‍රෙසිව් එහෙම නැත්නම් ප්‍රගතිශීලී විනිසුරුවරුන්ට මම හිතන්නේ ඔවුන්ට පමණයි ඒ කියන්නේ මේ කාරණා ගැන සංවේදීකමක් දැනුමක්
තියෙන අයට පමණයි මේ මොකද්ද කියන්නේ කියලා හරි තේරෙන්නේ. එතකොට අර එංගලන්තේ ඉස්සරම කාලේ තිබුණා චාන්සලර් උසාවිය කියලා જાතියක්. ඒ කාලේ කිව්වේ සාධාරණත්වයේ චාන්සලර් විනිසුරුවරයාගේ පාදයේ ප්‍රමාණයට සමානයි. ඒ කියන්නේ චාන්සලර් වෙනස් වෙනකොට සාධාරණත්වය කියන්නේ මොකද්ද කියලා වෙනස් වෙනවා. පස්සේ මේ රටවල්නේ ලංකාවේ සමරසීභාවය තහනම් කරමින් නීති ගේන්නේ. නමුත් පස්සේ අද වෙනකොට අයර්ලන්තයේ 2001 වගේ අවුරුද්දේ මේ වගේ මේ ඊටාම සීග්‍රෙන් උන් පරිණාමය වෙනවා. එහෙම නැත්නම් රිෆෝම්ස් වලට ලක් කරනවා. ලංකාවේ නීතිය එකතන පල් වෙනවා. දැන් රිෆෝම්ස් වලට එහෙම නැත්නම් ප්‍රතිසංස්කරණයන්ට ලක් කිරීම සමාජ ක්‍රියාවලියක්. එතකොට ඒක කරන්න මිනිස්සු තුල පොලිටිකල් විල් එකක් සහ මේ ආණ්ඩුව තුල ඒ කියන්නේ රට කරවන අය සහ පුරවැසියන් ඇතුළේ මේ සඳහා දේශපාලන කැමැත්තක් තිබිය යුතුයි. සැබෑ වුමනාවක් තිබිය යුතුයි. එතකොට නීති වෙනස් කර පමණින් නීති වෙනස් කිරීමත් ලේසි නෑ. යම් විදිහකට නීතියේ තියෙන හිඩස් ටික විසඳලා අයිතිවාසිකම් ටික දුන්නත් ඒ අයිතිවාසිකම් රැකේද කියන ප්‍රශ්නේනවා නීතිය ක්‍රියාත්මක කරන මිනිස්සු නොවෙනස් වුණොත්. ඒගොල්ලෝ වෙනස් නොවි මේ විදිහටම ගියොත්. කොහොම හරි මේකේ ප්‍රතිඵලයේ විදිහට වෙලා තියෙන්නේ දැන් නිර්සාපරාධීකරණය කරොත් අපරාධකරුවන්ය කියන එක හංවඩු ගහලා තියෙන එක අයින් කරගන්නට පුළුවන්. ඊළඟට සිවිල් අයිතිවාසිකම් ගණනාවක් උදාහරණයක් විදිහට විවාහ අයිතිවාසිකම් ලෝකයේ රටවල් 29ක් මේ වෙනකොට 2021 වෙනකොට 2021 අවුරුද්ද වෙනකොට ලෝකයේ රටවල් 29ක් මේක පිළි අරගෙන තියෙනවා. ඒ කියන්නේ මේක අයිතියක් කියලා පිළිගන්නවා. ඊළඟට තව රටවල් අති විශාල සංඛ්‍යාවක් සිවිල් යුනියන්ස් එහෙම නැත්නම් සමவாய ඒ කියන්නේ එකට ජීවත් වීම නිසා යුවලක් විදිහට එකට ජීවත් වීම නිසා අයිතිය ලැබෙනවා කියන එක. මේක දැන් ලංකාවේ කොයිතරම් මේ සාපරාධීකරණයකට ලක් වෙලා තියෙනකොට සිද්ධ වෙන්නේ අඩුම ගානේ අන්තිම කැමැති පත්‍රයක් නැතුව මිය ගියොත් සමහරට අවුරුදු 20 30 තමන් තෝරාගත සහකරුවව සහකාරී හොය තැනැත්තා තමන් ආදරය කරන කැමැති තැනැත්තා සමග ඉතාම හොඳට ජීවත් වෙලා මිය දුනහම මිනිස්සු අන්තිමට කැමැති පත්‍රයක් නැති වුනහම කිසිම උරුමයක් එන්නේ නැහැ. ඒතර දේපල ගැන ප්‍රශ්නයක් එනවා. ඒතර පවුල කියන ඒකකයට අපි දන්නවා පවුල කියන ඒකක ගැන විශාල විවේචන තියෙනවා. ඒක හැදුනේ කොහොමද? ඒක දේපල මත පදනම් වෙන ඔක්කොමත් හරි. නමුත් කැමැති නම් කෙනෙකුට විවාහ වෙන්න අවස්ථාව ඒක අයිතියක්. ඒක choice එකක් විදිහට අපිට ගන්න පුළුවන් අයිතියක්. එතකොට මේ හැමදේම වැළකීලා තියෙනවා මේක අපරාධයක් විදිහට පවතින එකේ. මම අවධාරණය කරන්නේ මේක නීතියෙන් විතරක් වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් නීතියම වෙනස් කරොත් විශාල අයිතිවාසිකම් ප්‍රමාණයක් එනවා සහ මේ අරගලය පැහැදිලි වෙනවා. එතකොට මේක ඉස්සරහට ගෙනියන්න ඒ කියන්නේ ඒකේ වේගය ඒක ත්වරණය කරගන්නට පුළුවන් මේ අරගලය. නමුත් ඒ සියල්ලටම වඩා මේ නීති හදන්න මිනිස්සු තුල කැමැත්තක් තියනවාද? ඒ කියන්නේ මේ වෙනසට මේක තේරුම් ගන්න. ඒ කියන්නේ නිදාගන්නේ කා සමගද කෙසේද කියන එක තුලින් මිනිස්සෙක් ජජ් කිරීම නවත්තනකම් මේ ප්‍රශ්නේ විසඳෙන්නෙත් නෑ. මේක ලංකාවේ ඩික්‍රිමිනලයිස් කරන්නත් බෑ. ඒක මේ පසුබිම හදන එක තමයි කළ යුත්තේ මුලින්ම. ඔව්. විශේෂයෙන් මම හිතන සමාජයේ ආකල්ප වෙනස් කිරීම අපි කරන්නට අපි බොහෝ මහ විශාල කාර්යභාරයක් සිදු කරන්නට අවශ්‍යයි. සමාජ ආකල්ප වෙනස් වීම හරහා මම හිතන්නේ නීති හදන කට්ටියටත් ලේසියෙන් මොකද ඡන්දවලට ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා සමාජ ආකල්පය ඒ පැත්තට පක්ෂව තියෙන නිසා උන් වෙනස් කරන්න පෙළඹෙවි. ඉතින් අපේ කාලයත් බොහොම වේගෙන් ගෙවිලා ගිහිල්ලා තියෙන නිසා මම හිතන්නේ රායිත ප්‍රශ්න උනාරි කෙටින් හරි අහන්න තියෙනවද? අවසන් කරන්න පුළුවන්ද අපිට? ඔව්. හරි. එවනම් අපි විනාඩි 2 බැගින් ලබා දෙන්න මේ සූදානම් වෙන්නේ මේ වැඩසටහන අවසන් කරන්න කලින්. ඉතින් අපි වෛද්‍ය දයනත් රණතුංග වෙත ලබා දෙනවා අවස්ථාව විනාඩි 2ක් අරගෙන ඒ කටයුත්ත අවසන් කරන්න. නාරද මේ ලැකාන් කියන දාර්ශනික විශේෂයෙන්ම ඔය පෝස්ට් මොඩර්නිසම් ගැන කතා කරපු එකන කියලා තියෙනවා. මේ සමාජ ප්‍රවර්ධනය කියන සෝෂල් ඩෙවලොප්මන්ට් කියන එකේ වටිනාකම. ඒගොල්ලෝ කියන කොච්චර භෞතික වශයෙන් මිනිස්සු දියුණුවත් වැඩක් නැහැ. අපි අද Zoom platform වලින් කතා කරාට වැඩක් නැහැ. Apple iPhone වලින් කතා කරාට වැඩක් නැහැ. සමාජ ප්‍රවර්ධනය එතෙන්නේ නැත්තම්. social development එකක් එතෙන් නැත්තම්. Apple iPhone එකකින් කතා කරලා අපි කතා කරන අපි තවමත් තියෙන ගල් යුගේ නම් අනිත් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කරන්නේ නැත්නම් මම හිතනවා ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. එමුනම් ඒවා සමාජ structure social structures පුපුරලා යන තරමට ප්‍රබල වෙන්න පුළුවන් දවසක. ඒ නිසා මම හිතනවා මේ LGBTIQ community එකේ තියෙන අයිතිවාසිකම් කියන්නේ අන්න ඒ වාගේ තවත් ඊටාම් වැදගත් මම කියන්නේ සමාජ ප්‍රවර්ධනයේ සමාජ සංවර්ධනයට අවශ්‍ය එක්තරා නිර්ණායකයක්. ඒ නිසා මේකට අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. මේ ප්‍රජාවේ උදවියට උදව් කරන උදවිය එසේ උදව්
කරන්න බලපාන නීතිය හෝ වේවා වෛද්‍ය විද්‍යාව හෝ අනික් හැම ස්ට්‍රක්චර් එකකින් මේකට සපෝට් එකක් දෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි මම හිතනවා සමාජයක හරි සංවර්ධනය දක්වා අපිට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට මම බලාපොරොත්තු වෙනවා අපි මේ අහන් ඉන්න හැමෝගෙම උදව් අපිට තියේවි කියලා. හොඳයි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපි ආරාධනය කරනවා තේනු රංකෙත් ඔබට අවසන් කරන්න විනාඩි 2ක් ලබා ගන්න. ඔව් සමාජයේ ජීවත් වෙන මිනිස්සු සුදුත් නැහැ කළුත් නැහැ. මිනිස්සු ඇතුලේ කළු සුදු දෙකම තියෙනවා. එතකොට එක කණ්ඩායමක් සුදු වෙලා අනික් කණ්ඩායම කළු කරලා තියෙනවා නම් ඒතරේ සමාජයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ සමාජයේ ආකල්පවල එහෙම නැත්නම් ඒ සමාජයේ ඒ තමන් සුදුය කියලා හිතන කණ්ඩායමේ යම් විදියකට දෘෂ්ටියේ ගැටලුවක් තියෙනවා. දැන් තමන් කැමති නැහැ වෙන කෙනෙක් කළුයි කියලා කියනවා. මම හිතන්නේ අපි අනික් මිනිස්සු කළුයි කියලා නොකිය ඉන්නවා නම් තමයි වඩාත්ම හොඳ. ඇත්තටම අපිට පුද්ගලයෙක් මම කතා කරන පුද්ගලයා කවුද කියන එක මට වැදගත් වෙන්නේ ඒ පුද්ගලයා තුළ තියෙන ආකල්ප. නැතුව ඒ පුද්ගලයාගේ ලිංගික දිශානතියව ඒ පුද්ගලයාගේ ලිංගික අනන්‍යතාවයවත් ඇත්තටම අදාළ වෙන්නේ අපි ගැහැණු පිරිමි කියලා ભેදයක් කරලා වෙන් කරලා නෙමෙයි මේ එක් සම්බන්ධතාවයන් පවත්වන්නේ. ඒ වගේම ලිංගික දිශානතිය කියන දේ අදාළ ගන්නට ඕනේ පුද්ගලයා තෝරාගන්න සහකරුවාට හෝ සහකාරීට පමණයි. සමහරින් අනික් කිසිුන්ට ඒක ගන්න නැහැ. නමුත් එක්කම මේ පුද්ගලයා මේ ආදර සම්මතාවය පවත්වන්න යන්නේ නැහැ. ඉතින් හැමෝටම ආදරය කරන්නේ නැහැ ඒකම විදියද? ඉතින් මම අවසාන වශයෙන් කියන්නේ තමා ළඟ ඉන්න පුද්ගලයාව මිනිස්සෙක් හැටියට පිළිගන්නේ. පුද්ගලයාගේ LGBT විතරක් නෙමෙයි ලිංගික දිශානතිය ලිංගික අනන්‍යතාවය විතරක් නෙවෙයි වෙන කිසිම ලේබල් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. පුද්ගලයා මිනිසෙක් නම් එපමණයි අපිට අවශ්‍ය වෙන්නේ. හොඳයි. අතින් බොහොම ස්තුතියි අපිට එක්ක එකතු වුණාට. ඒ වගේම දැන් මම ආරාධනා කරනවා රාබිකා ඔබට අවසාන විනාඩි 2 ලබා ගන්න. අපිට පැහැදිලිවම පේනවා නීතිය හදන මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්, නීතිය ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නීතිය විතරක් නෙමෙයි. එතකොට ඒ කියන්නේ විසඳුම තියෙන්නේ එතකොට නීතිය විතරක් නෙමෙයි. මම හිතන්නේ විසඳුම තියෙන්නේ වෙන තැනක වෙන්න පුළුවන්. ඒක විශ්ලේෂණය කරගන්න එක ඔබට බාරයි. මොකද ඒකට හේතුව තමයි අපි අවධානයෙන් ඉන්නට ඕනේ. ඔබ දැකලා ඇති අර සමාජයේ දක්ෂිණාංශික පැත්තට බර වෙච්ච එහෙම නැත්නම් අපි මෙහෙම කිව්වොත් අපි යම්කිසි විදිහට අන්තගාමී මතවාදයන්ට නැඹුරු වෙන ඒවා උත්කර්ෂයට නගන අය ඒ කියන්නේ රේසිස්ට් මිනිස්සු ඒගොල්ලෝගේ පොදු ලක්ෂණ කීපයක් තියෙනවා රේසිස්ට් අයගේ. රේසිස්ට් කියලා මම මේ කියන්නේ මේ ಜಾති වාදී කියන අදහසින් නෙමෙයි. ඊට එහාගේ දේශපාලනික අදහසින් කිව්වහම රේසිස්ට් මිනිස්සුන්ගේ පොදු ලක්ෂණ තමයි ඔවුන් කාන්තාවන්ට ගරහන්නට නැඹුරුවක් දක්වනවා. සමහරට ගෙදර ඉන්න කාන්තාවන්ට ගෙදර ඉන්න දරුවන්ට දුර්වල අය දැක්කහම පහර දෙන්න බලනවා. එතකොට ආන්තිකරණයට ලක් වෙච්ච ප්‍රජාවන් දැක්වහම ඔවුන්ව ගරහනවා. මොකද Tamanගේ අර අධිපතිවාදී මතවාදී ඔස්සේ අර නිකන් අර රජ වෙන්න ආසාවක් මම තමයි පොරන්නේ ඒ වගේ ටිකක් එහෙම පොදු ලක්ෂණ ටිකක් තියෙනවා රේසිස්ට් අයගේ. ඉතින් ඒකම තමයි මෙතෙන්ට ඇප්ලයි වෙන්නේ. ඒකම තමයි ඇප්ලයි වෙන්නේ වෙන එකක් නෙමෙයි. ඉතින් මං කියන්නේ අන්න ඒ ප්‍රශ්නේ තමයි අපි මූලිකව විසඳන්න ඕනේ. එතකොට ඒක නීතියෙන් විතරක් පොත්වල තිබිලා හරියන්නේ නැහැ. පොතේ තියෙන එකට වඩා හිතේ තියෙන එක තමයි අපි ඇඩ්‍රස් කරගන්න ඕනේ. අපි ස්වයං විවේචනයක දෙන්න ඕනේ ඒක. පොතේ මොකක් තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. සහ අපි තේරුම් ගන්න ඕනේ දැනට තියෙන එළියේ තියෙන යාන්ත්‍රණ මේ වගේ ඒ කියන්නේ බහුතරයත් ඒ වගේ වෙනකොට ඒ බහුතරය විසින් නඩත්තු කරන යාන්ත්‍රණය සේවය කරන්නේ කාටද කියන එක අපි ටිකක් තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. එතකොට මේ අගතිය සහ ඒකට පිළිතුරු සෙවීම අපිට වඩා සාධාරණ විදිහකට කරන්නට පුළුවන්. හැමෝම මිනිස්සෙක්ද නැද්ද කියන එක විතරයි වෙනස් වෙන්නේ. ඒක විතරයි වැදගත් වෙන්නේ අර තෙනු කියපු විදිහට. මේක පුද්ගලික කාරණයක් තමයි ලිංගික දිශානතිය ලිංගික අනන්‍යතාවය. නමුත් ඒකමත් වෙනත් කෙනෙක් මේ ප්‍රජාවගේ මුළු ජීවිතේම තීරණය කරන තරමට ඒ බලය අපයෝජනය කරමින් ඉන්න අවස්ථා ඕනතරම් තියෙනවා. ඒක තමයි ගැටලුව. අපි ඒ සංවේදීකමත් එක්ක මේ ප්‍රශ්නය ඇතුලේ ජීවත් වෙමින් මේ ප්‍රශ්නයට උත්තර හොයන්න ඕනේ. මේක පොදු ප්‍රශ්නයේම කොටසක් හෝ පිළිඹුවක් බව තේරුම් ගනිමු. ස්තුතියි. හොඳයි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සාකච්ඡාවට සහභාගී වීම. ඊළඟට ඉතින් අපි සමාජයක් විදිහට ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන් විසඳගත්තා කියලා අපි පැත්තකට වෙලා හිටියත් හැමෝම එහෙම හිතුවොත් එම අපිට අපේ ප්‍රශ්නයක් ආපු දවසේ විසඳන්න කවුරුත් අපිට එකතු වෙන එකක් නෑ. ඉතින් අපි හැමෝගෙම ප්‍රශ්න විසඳන්න අපි හැමෝම සමාජයක් විදිහට කටයුතු කරන්න ඕනේ. හැමදෙනෙක්ම මිනිස්සු විදිහට ජීවත් වෙන්නට
හැමදෙනෙකුටම අවශ්‍ය අවස්ථාව ලබා දෙන්නට අපි සමාජයක් විදිහට අපි හැමෝම එකතු වෙලා කලෙක් සාමූහිකව කටයුතු කරන්නට අවශ්‍යයි. ඉතින් පැහැදිලිවම දියුණු වෙච්ච ලෝකයක විද්‍යාව තාක්ෂණ හැම දෙයක්ම දියුණු වෙච්ච ලෝකයක තවමත් අපි පසුගාමීව බොහොම ගල් යුගයේ විදිහට හිතමින් ජීවත් වෙනවාද එහෙම නැත්නම් ඉදිරියට යනවාද කියන දේ අපි හිතන්නට අවශ්‍යයි. බොහෝ මේ කාරණා විතරක් මේක විතරක් උදක කරලා ගන්න බෑ. අනික බොහෝ කාරණා ගත්තත් අපි තරමක් පිටුපසින් තමයි හිතන්නේ. අපි බොහොම සම්ප්‍රදායිකව තමයි හිතන්නේ. ඉතින් මේ දේවල් වෙනස් වී යුතු රටක් ඉදිරියට යනකොට මේ හැමදෙනාම එකතු වී යුතුයි රට ඉදිරියට ගෙනන්නට. මේ හැමදෙනා සතුම හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් හැම දෙයක්ම මේ රටට අවශ්‍ය වෙච්ච මොහොතක් මේ. ඉතින් ශ්‍රී ලංකා ටුගෙදර් සහ අලුත් ව්‍යාපත් Facebook පිටුවස්සේ මේ වැඩසටහන ආරම්භ බොහෝ දෙනෙක් හිටියා. ඉතින් අපි අතරින් කිප දෙනෙක් නම් මතක් කරන්න අපි කමෙන්ට් දාපු නිමල්සිරි ග්‍රේරු, චතුරංග අබේසිංහ, අසිත මොරේමඩ, පැතුම් එගොඩවත්ත, ශලින්දි විජේතුංග, ජූඩ් ෆර්නෑන්ඩු, ලකි නානායක්කාර, තරංග සමීර, ශෙහානි ඉමාල්කා සහ මේ කණ්ඩායම අපිට කමෙන්ට්ස් දාලා තියෙනවා. ඒ වගේම ලයික්ස් ගොඩක් දාලා තිබුණා. බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට ඉදිරියේදීත් අපි අලුත් ව්‍යාපත් විදිහට ඔබට ඉදිරිපත් කරන මේ වැඩසටහන නරඹන්නට අපිත් එක්ක එකතු වෙන්න සමාජයට වැදගත් සහ සමාජයක් විදිහට ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව තමයි අපි කල්පනා කරමින් වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්නේ. එමුනම් අපේ විද්වත් මණ්ඩලයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව. ඒ වගේම වරාටත් රායිටත් බෙහෙවින් ස්තුතියි ප්‍රශ්න අහන්න channel එකට අපිත් එක්ක එකතු වෙයි පිළිබඳව. ඉතින් නැවත දවසක හමු වෙමු. සමගින යන්න.